දරුවනේ අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5. ඔබ දන්නවා අපි පාඩම් එකක අවසන් වුණාම ඒ අතරමැදදී අපි ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා බහුවර්ණ හා කෙටි ප්‍රශ්න සම්බන්ධව. දැනටමත් අපි ප්‍රශ්න පත්‍ර 4ක් කතා කරලා තිබෙනවා. පස්වෙනි ආදර්ශ ප්‍රශ්න පත්‍රය අපි වෙන් කරලා තිබෙන්නේ විෂය නිර්දේශයේ 5 වන 6 වෙනි සහ 7 වන ඒකක සම්බන්ධ බහුවර්ණ හා කෙටි ප්‍රශ්න සම්බන්ධව. බලන්න එහි ප්‍රශ්නාංක 22 පහත සඳහන් තොරතුරු සීමිත දයා පොදු සමාගමට අදාළ වේ. මේක උසස් පෙළ 2016 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය. 2016යි 3.31 දිනට 2015යි 3.31 දිනට ගිය අවුරුද්ද අවසාන මේ අවුරුද්ද අවසාන ගෙවිය යුතු කුලී ගෙවිය යුතු අලුත් වැඩියා වියදම් 2014 4.1 දින සමාගම රුපියල් 30000ක මාසික කුලියකට ගොඩනැගිල්ලක් කුලියට අරගෙන තිබෙනවා. 2016යි 3.31 දින අවසන් වර්ෂය සඳහා ගෙවූ කුලී හා අලුත් වැඩියා වියදම් පිළිවෙලින් රුපියල් 4,80,000ක් හා 3,80,000ක් විය. 2016 3.31 දිනට කලින් ගෙවූ කුලී සහ 2016 3.31 දිනෙන් අවසන් වසර සඳහා අලුත් වැඩියා වියදම කීයද කියලා අහනවා. කලින් ගෙවූ කුලී මෙතන 3.31 මම මේක වෙනස් වෙන 31 කියලා. දිනෙන් අවසන් වසර සඳහා කලින් ගෙවූ කුලියයි අලුත් වැඩියා වියදමයි අහන්නේ. දැන් ළමයි මෙතනදී බලන්න ඕන ඉස්සල්ලාම ගිණුම් වර්ෂය කවද්ද? දැන් මේ කියන විදිහට ළමයි මේගොල්ලන් ගිණුම් වර්ෂය වෙන්නේ 2000 අවසන් දිනේ තමයි 2016 3.31. ඒතර ආරම්භක දිනේ වෙන්නේ 2015 4.1. මේක තමයි ගිණුම් වර්ෂය. දැන් මේ ආයතනය මේ සමාගම ගොඩනැගිල්ලක් කුලියට අරන් තියෙනවා 2014 වසරේ 4.1. කියන්නේ පසුගිය අවුරුද්දේ. දැන් මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වසර ආරම්භයේ තියෙනවා 2015 තුනත් ගිය අවුරුද්ද අවසානයේ කියන්නේ මේ අවුරුද්ද ආරම්භයේ ගෙවිය යුතු කුලිය තියෙනවා 60000ක් අලුත් වැඩියා වියදම් 80000ක් මේ අවුරුද්ද අවසානයේ හිඟයි ගිය අවුරුද්ද හිඟයි 60000ක් ගෙවිය යුතු කුලිය අලුත් වැඩියා වියදම 40000ක් අවුරුද්ද මුල හිඟ වෙලා තියෙනවා. ඒතර මේ ගෙවල් කුලිය ගොඩනැගිලි කුලිය හා අලුත් වැඩියා වියදම මේගොල්ලෝ එක ගිණුමක වාර්තා කරන බවක් තමයි පේන්නේ. ඒතර අපෙන් අහනවා දැන් වර්ෂය තුල මුදලින් ගෙවපු ගාණත් අපිට දෙනවා මාසික කුලියත් අපිට දෙනවා වසර අවසානයේ 2016 3.31 දිනට කලින් ගෙවූ කුලිය කීයද වසරේ අලුත් වැඩියා වියදම කීයද අලුත් වැඩියා වියදම දින අවසන වසර සඳහා අලුත් වැඩියා වියදමයි කලින් ගෙවූ කුලියයි කුලිය සම්බන්ධයෙන් අහන්නේ කලින් ගෙවීම කීයද කියන එක අලුත් වැඩියා සම්බන්ධයෙන් අහන්නේ වසරේ වියදම කීයද කියලා අපිට පුළුවන් මේ ගිණුම් දෙක වෙනම ගිණුම් දෙකක වාර්තා කරලා මේ තියෙන තොරතුරු ආධාරයෙන් මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න. අපි වෙනම හදා ගන්න ඕනේ ගිණුම් දෙක. එකක් අපි කියමු ගොඩනැගිලි කුලිය අනික අලුත් වැඩියා නේද? ගොඩනැගිලි කුලිය ගිණුම අනික අලුත් වැඩියා. අලුත් වැඩියා වියදම් නේද? ගිණුම. දැන් දකුණු පැත්තේ තියෙන අවුරුද්ද මුල තත්ත්වයේ වම් පැත්තේ තියෙන අවුරුද්ද අග තත්ත්වයේ ගෙවිය යුතු කුලී අවුරුද්ද මුල තියෙනවා 60000ක් නේද? ගෙවිය යුතු කුලී අවුරුද්ද මුල 60000ක් කියන අවුරුද්ද මුල වගකීමක් නේ බැර කරනවා ශේෂයට 60000ක්. අපි දැන් මේවා පහුගිය පාඩම් වලදී කතා කළා අදාළ ගිණුම තුලම උපචිත වියදම් ඉදිරියට ගෙවි වියදම් ගලප ගන්න ආකාරය නේද? උතර අලුත් වැඩියා වියදම් අවුරුද්ද මුල තිබිලා තියෙනවා 80000ක්. අලුත් වැඩියා වියදම් අවුරුද්ද මුල තිබිලා තියෙන ශේෂය 80000ක්. ඒ කියන්නේ උපචිතයන් හිඟයිනේ. අවුරුද්ද අග ගෙවිය යුතු ගාන ඉතින් 40000ක් තියෙනවා. මේ අවුරුද්ද මුල තමයි 80000 අවුරුද්ද අග 40000. අවුරුද්ද අග උපචිත ගාන මෙහෙම කරමු. අලුත් වැඩියා ගිණුමේ ඒක අවුරුද්ද අවසානයේ වගකීමක් නිසා බැර පැත්තෙන් ඉහළට ගියනවා. ඉහළට ගෙන ශේෂය 40000යි. හර පැත්තෙන් පහළට දානවා 40000. හරිද? උන් අපි අවුරුද්ද මුල ශේෂයන් වාර්තා කිරීම කළා. ඊළඟට දෙනවා අපිට වර්ෂය තුලදී මෙහෙම කතන්දරයක් කියනවා. මාසික කුලිය 30000යි. මාසික අදාළ කුලිය 30000යි. එන අවුරුද්දට ගන්න කීයද? 30000 වැඩි කරනවා
12යි. වාර්ෂික කුලිය 30000 12 කීයද? 3,60,000 නේ. වාර්ෂික කුලිය 38 මොකද්ද? ආදායම් ප්‍රකාශනයේ හර නැත්නම් ලාභ ගිණුම හර කුලී ගිණුම බැරනේ. කුලී ගිණුම බැරෙනවා. ආදායම් වියදම් කියලා මේ ආදායම් ප්‍රකාශනය කියලා 3,60,000ක් මේ වාර්ෂික කුලිය. ආදායම් ප්‍රකාශනයේ මාරු වෙච්ච ගාන 3,60,000යි. 300ව 3,00,000 මේ 30000ව 12ක්. 3,60,000ක් මෙතන බැර ආදායම් ප්‍රකාශනයේ හර. ඊළඟට මුදලින් ගෙවපු වටිනාකම් දෙනවා. 2016 331 දින අවසන් වසරේ කුලිය හා අලුත් වැඩිය සම්බන්ධයෙන් මුදලින් ගෙවු වගේ මුදලින් ගෙවු කුලිය 4,80,000යි. මුදල් ගිණුම බැර කුලිය ගිණුම හර 4,80,000. අලුත් වැඩිය වියදම් ගෙවලා තියෙනවා 3,80,000ක්. මුදල් බැර අලුත් වැඩිය ගිණුම හර 3,80,000. ඔච්චරයි තොරතුරු දීලා තිබෙන්නේ. දැන් එන අපිට පුළුවනි මේ ගිණුම් දෙකෙන් නොදුන් සංඛ්‍යාව සොයා ගන්න. ගොඩනැගිලි කුලිය අවුරුද්ද මුල ශේෂය දෙනවා, මුදලින් ගෙවපු ගාණ දෙනවා, අවුරුද්ද තුල ආදායම් ප්‍රකාශනට මාරු කළා ගෙදෙනවා. දැන් එන මේ ගිණුම වෙනසක් આવොත් ඒක තමයි අවුරුද්ද අවසානයේ උපචිත හෝ කලින් ගෙවුවා වගේ. හරපැත්ත ශේෂයක් આવොත් කලින් ගෙවීම බැල ශේෂයක් આવොත් උපචිත. 3,60,000 හාර මෙතන 4,80,000 මෙතන 4,80,000 හරපැත්ත වැඩි. ඒ කියන්නේ මුදලින් ගෙවපු ගාණ වැඩි. 4,80,000ක් ගෙවලා තියෙනවා. 3,60,000ක් මේ අවුරුද්දට ගිය අවුරුද්ද ගාන 60,000ක් උපචිතයි. ඔක්කොම 4,80,000ක් අඩු වුණාම වෙනස එනවා කීයක්ද? 18,000යි නේද? එහෙනම් ගොඩනැගිලි කුලිය සම්බන්ධයෙන් තියෙන මොකද්ද? අවුරුද්ද අවසානයේ කලින් ගෙවීමක් තියෙනවා කීයක්ද? 60,000ක්. ගොඩනැගිලි කුලිය 60,000ක් කලින් ගෙවලා. අලුත් වැඩියා වියදම් ගෙවන තත්ත්වය බලන්න. හර පැත්ත වැඩි 3,80,000යි 40,000යි 4,80,000යි 4,80,000 බැර කළාම ආදායම් ප්‍රකාශන රියා යුතු ගාන හොයාගන්න. මේකෙන් හොයාගන්න තියෙන ආදායම් ප්‍රකාශන රියා යුතු ගාන. 4,12යි කීයද? 3,40,000යි නේද? 3,40,000යි ආදායම් ප්‍රකාශන රියා යුතු ගාන. ඒතර බලන්න එහෙමනම් අපේ උත්තර දෙක අපෙන් අහනවා ගොඩනැගිලි කුලිය කලින් ගෙවීම කීයද මේ තියෙන්නේ 60,000යි ආදායම් ප්‍රකාශන රියා යුතු අලුත් වැඩියා වියදම 3,40,000යි 60,000යි 3,40,000යි 60,000යි 3,40,000 අංක එක හරිනේ අංක එකේ කලින් ගෙවු කුලිය 60,000යි අලුත් වැඩියා වියදම 3,40,000යි මේ තියෙන්නේ අපි ගිණුම් වලින් හොයාගත්තා නේද එහෙනම් හරි උත්තරේ අංක 1 නිවැරදි පිළිතුර අංක 1 පැහැදිලිද හොඳයි ඒ වගේ අවස්ථාවක පුංචි ගණනය කිරීමක් පෙර වැඩවල කරලා උත්තරේ හොයාගන්න කෙලෙසි ඊළඟ ප්‍රශ්නාංක 23 2016 මාර්තු 31 දිනෙන් අවසන් මාසය සඳහා ආයතනයක් විසින් රුපියල් 9 ලක්ෂයක සුද්ධ වැටුපක් ගෙවලා තියෙනවා 9 ලක්ෂයක් සුද්ධ වැටුප. සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවක හා සේවකයාගේ දායකත්වයේ පිළිවෙලින් සේවකයා 10% සේවා යෝජකයන්ට සේවය 15% වශයෙන් වෙනවලු. 2016 මාර්තු මාස සඳහා මෙතෙක් ගෙවා නොමැත. මාර්තු මාසයේ වටිනාකම මෙතෙක් ගෙවලා නැහැ. සේවකයාගේ වැටුපෙන් අඩු කරන එකම අඩු කිරීම වන්නේ සේවක අර්ථසාධක අරමුදල් දායකය වේ. මෙම ගනුදෙනුවල බලපෑම ගිණුම් කරන සමීකරණයේ දැක්වුණේ වත්කම් වගකීම් හිමිකම්. පැහැදිලිනේ? 2016 331 දින අවසන් මාසයේ ආයතනයක රුපියල් 3,09 ලක්ෂයක සුද්ධ වැටුපක් ගෙවලා තියෙනවා. මුදලින් ගෙවලා ඒක. EPF ETF ගෙවලා නැහැ. EPF ගෙවලා නැහැ. සේවකයාගේ දායකය 15%යි සේවකයාගේ දායකය 10%යි සේවා යෝජකයාගේ දායකය 15%යි. හරි. අපෙන් අහන්නේ මොකද්ද මේ තත්ත්වය මේ මුදලින් ගෙවූ සුද්ධ වැටුප ගෙවිය යුතු EPF සේවකයන් කපාගත්තු ගාන ගැලපීම ආයතනයේ දායකත්වය ගැලපීම මෙම වාර්තා කිරීමෙන් පස්සේ වාර්තා කිරීම තුළින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වත්කම් වගකීම් හිමිකම් යටතේ වාර්තා මේ ඉලක්කම් පහෙන් මොකද්ද කියලා අහන්නේ. ඉතින් හොඳම දේ තමයි අපි සමීකරණ ලියලා මේ ගනුදෙනු වල බලපෑම වාර්තා කරමු. ඒ අනුව අපිට සුද්ධ බලපෑම හොයාගන්න පුළුවන්. අපිට පුළුවන් සමීකරණ මෙහෙම ලියන්න. පොඩ්ඩක් පල්ලෙහාට ඉන්න ගන්න පුළුවන්. වත්කම් ඊළඟට තියෙන වගකීම්නේ. වගකීම් ඊළඟට තියෙන හිමිකම නේ. මුලින්ම කියන්නේ
වැට මුදලින් ගෙව වැටපු රුපියල් කීයද? මුදලින් ගෙව වැටපු රුපියල් ලක්ෂ 9යි ඉන්නේ. ලක්ෂ 9ක් මුදලින් ගෙවුවනම් මුදල් ගිණුම බැර වැටුප් ගිණුම හරනේ. මුදල් ගිණුම බැරනවා කියන වත්කම අඩුවීම ලක්ෂ 9යි. වැටුප් ගිණුම හර කියන්නේ වියදම් ගිණුමක් හර හිමිකම අඩුවීම ලක්ෂ 9යි. මුදලින් ගෙව වැටුපේ බලපෑම. ඒතර මුදලින් වැටුප් ගෙවලා තියෙන්නේ සේවකයන් කපා ගන්න තියෙන 10% අඩු කරලා. එහෙනම් සේවක දායකත්වයේ කීයද? EPF සේවක කොච්චරද? 9 ලක්ෂය කියන්නේ දැන් මේ අපි කලින් කතා කරලා තියෙනවා 10%ක් අඩු කරන් ගෙවපු 90 නම් අඩු කරගත්ත ගාන 10 නේ. 9 ලක්ෂය බෙදීම 90 වැඩි කිරීම 10. උත්තරේ ලක්ෂයයි. සේවකයන්ගෙන් අඩු කරගත්තු වැටුප තියෙනවා. වැටුපෙන් අඩු කරගත්තු EPF ප්‍රමාණය කීයද? ලක්ෂයයි. කොහොමද ඒක වාර්තා කරන්නේ? වැටුප් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. වැටුප් ගිණුම හර වෙනවා කියන්නේ වියදම් ගිණුමක් හර ලක්ෂයක්. ඒ කියන්නේ හිමිකම අඩු වෙන ලක්ෂයකින්. වැටුප් ගිණුම හර වෙනවා කියන්නේ වියදම් ගිණුමක් හරනේ. ලාභය අඩු. ඒක හිමිකම අඩු වෙන ලක්ෂයක්. ඒ ගෙවිය යුතුනේ. ගෙවිය යුතු EPF ගිණුම බැර කියන්නේ වගකීම් ගිණුම. වගකීම් වැඩි වෙන ලක්ෂයකින්. වැටුප් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. ඊළඟ සේව්‍ය විධායකත්වය. සේව්‍ය කියන ආයතනය නේ. ආයතන EPF ප්‍රමාණය කොච්චරද? ආයතන EPF ප්‍රමාණය වෙන්නේ දල වැටුපට 15%ක්. දල වැටුප කීයද දැන්? එක්කෝ මෙතන 9 ලක්ෂය ලක්ෂයද? දල වැටුප දශලක්ෂයයි. දල වැටුප දශලක්ෂයනේ. මේකට 15%ක්. බෙදීම 100 වැඩි කිරීම 15. તો ආයතනයේ EPF දායකත්වය 1,50,000. දල වැටුපට 15%ක්. දල වැටුප ලක්ෂයයි ලක්ෂයයි 9 ලක්ෂය එකතු කළාම දශලක්ෂයයි. දශලක්ෂයට 15%ක් 1,50,000. ආයතන EPF වියදම් දෙසරහන කියන්නේ EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. EPF වියදම් ගිණුම හර කියන්නේ වියදමක් වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා 1,50,000කින්. EPF වියදම් ගිණුම හර හිමිකමෙන් අඩු වෙනවා. ගෙවිය යුතු EPF ගිණුම බැර වගකීම් ගිණුමක් බැර වෙනවා 1,50,000. ගෙවිය යුතු EPF බැර කියන වගකීමක් වැඩි වෙනවා. ඔන්න ඔය තත්ත්වයන් තුන වාර්තා කළාම ඇති වුණ අවසාන තත්ත්වය. දැන් බලමු අවසාන ප්‍රතිඵලය කොහොමද කියලා බලන්න. හිමිකම තුනින්ම අඩු වෙනවානේ. 9 ලක්ෂයයි ලක්ෂයයි 1,50,000යි. ඒතර දශලක්ෂය 11,50,000කින් හිමිකම අඩු වෙන්න ඕනේ. හිමිකම අඩු වීම 11,50,000. වගකීම් ලක්ෂයයි 1,50,000. වගකීම් වැඩි වීම 2,50,000. වත්කම් අඩුවීම ලක්ෂ 9යි. එහෙනම් මේ උත්තර තුන තියෙන කොහෙද බලන්න. වත්කම් 9 ලක්ෂයකින් අඩු වෙයි. වගකීම් 2,50,000කින් වැඩි වෙයි. හිමිකම 11,50,000කින් අඩු වෙයි. හරි උත්තර තියෙන අංක 3 නේද? වත්කම් ලක්ෂ 9කින් අඩු වෙයි. වගකීම් 2,50,000කින් වැඩි වෙයි. හිමිකම 11,50,000කින් අඩු වෙයි. නිවැරදි පිළිතුර අංක 3. හරිද නේද? හොඳයි. අපි මේ ගැළපිලි පහුගිය ඒකක වලින් අපි කතා කළා විස්තරාත්මකව නේද? ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න අංක 24. 2018 මාර්තු 31 දිනන අවසන් වර්ෂය සඳහා සිල්ලල වෙළඳ ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයේ පහසුදාන් තොරතුරු වාර්තා කර තිබෙනවා. මොනවද? විස්තරේ රුපියල් 1000 වලින් තියෙන්නේ විකුණුම්, ඉපයූ පොලි, මෝටරත විකුණුම් ලාභය, පොලි වියදම, මෙහෙයුම් වියදම්, විකුණුම් පිරිවැය, භාණ්ඩ ගැනලි. භාණ්ඩ 2018 මාර්තු 31 දිනන අවසන් වසර සඳහා මෙම ව්‍යාපාරය විසින් හඳුනාගත යුතු මුළු ආදායම සහ මුළු වියදම වන්නේ. මුළු ආදායමයි මුළු වියදමයි 1000 වලින් අහනවා. ඉතින් මේ දත්ත වලින් ආදායම් දත්ත ටික වෙනම ගන්න, වියදම් දත්ත ටික වෙනම ගන්න නේ. ප්‍රොබ්ලම් මෙතන කරන්න. ආදායම අනික වියදමනේ. බලන්න එකින් එක. විකුණුම්. විකුණුම් කියලා මොකද්ද? ආදායමක් ලක්ෂ 2යි. 1000 වලින් 2000යි නේ. ඊළඟට ඉපයූ පොලිය. ඉපයූ පොලියක ලද පොලියනේ මොකද්ද? ආදායමක් කීයද? ඉපයූ පොලිය 250යි. 250 කියන ආදායම. මේකත් ආදායම. 3 මෝටරත විකුණුම් ලාභය. රට විකිණීමේ ලාභය කියන ආදායමක් 150යි. ඊළඟට පොලි වියදම 300යි. පොලි වියදම කියන්නේ
වියදමක් 300 වියදමක්. ඊළඟට මෙහෙයුම් වියදම් 500යි. මෙහෙයුම් වියදම් 500 කියන්නේ මොකද්ද? වියදමක්. ඊළඟට විකුණු බඩු වල පිරිවැය 1200යි. මොකද්ද ඒකත්? වියදමක්. ඊළඟට භාණ්ඩ ගැලලි 200. භාණ්ඩ ගැලලි කියන්නේ වියදමක් හෝ ආදායමක්ද? නෑ. ඒක භාණ්ඩ ගැලලි දිස්සටාන කියන්නේ මට. ව්‍යාපාරයේ භාණ්ඩ ගැලලි කිරීමේ තියෙන ශේෂය භාණ්ඩ ගැලලි මේ තොරතුරු හොයාගෙන තියෙන ආදායම් ප්‍රකාශනනේ. උතර මේ ආදායම් ප්‍රකාශනක තමයි මේ තොරතුරු තියෙනවා කියලා කියන්නේ. උතර භාණ්ඩ ගැලලි කියන්නේ ද වාර්තා ඉවරයි මූල්‍ය ප්‍රකාශන වල තියෙන වාර්තා වෙලානේ. භාණ්ඩ ගැලලි අපි සලකන වියදමක් වශයෙන්ද හිමිකම අඩුවීමක් වශයෙන්ද? හිමිකම අඩුවීමක් වශයෙන්. භාණ්ඩ ගැලලි අපි වියදමක් වශයෙන් සලකන්නේ නැහැ හිමිකම අඩුවීමක්. ඒ නිසා මෙච්චරයි ආදායම මෙච්චරයි වියදම්. ඒතර ඒ අනුව වියදම් වෙන ඔක්කොම 1300 800 1200 වියදම කීයද? 2000යි මුළු වියදම මුළු ආදායම වෙනවා 2400ක්. මුළු ආදායම 2400යි මුළු වියදම 2000යි. එහෙනම් හරි උත්තරේ වෙන්න ඕනේ 2400 අංක 4 තියෙනවානේ. අංක 4 හරි නේද? හරිනේ. අංක 4 තමයි නිවැරදි පිළිතුර. උතර මෙතෙන්දී මට යමක් ඔයාලට පැහැදිලි කළ යුතු තියෙනවා මේ භාණ්ඩ ගැනලි සම්බන්ධව. භාණ්ඩ ගැනලි අපි වාර්තා කරනකොට පොත්වල වාර්තා කිරීම කරන්නේ ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. ඒ ගැනලි ගිණුම හරවීම තමයි අපි හිමිකම් වශයෙන් අපි දාන්නේ. ගැනුම් ගිණුම බැරවීම වෙළඳ ගිණුමට යන නැත්නම් ආදායම් ප්‍රකාශන රියායත වියදමෙන් අඩු කරලා පෙන්නනවා. දැන් මේක ආදායම් ප්‍රකාශනය තුළ මේ වාර්තා තිබීම තුළ දිසටහන් තබර ඉවරයි. නමුත් ඒගොල්ලෝ භාණ්ඩ ගැනලි දාලා තියෙන වියදමක් මේ ආදායම් ප්‍රකාශනට දාලා තියෙනවා. ඒක ආදායම් ප්‍රකාශන නෙමෙයි යන්න ඕන කොහරද? නිවැරදි යන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. හඳුනාගත යුතු ආදායම මෙච්චරයි, හඳුනාගත යුතු වියදම මෙච්චරයි. පැහැදිලිද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. සීමිත ගංගා සමාගමේ 2021 මාර්තු 31 දින පිළිල කරන ලද ශේෂ පරීක්ෂණයේ මෙන්න මේ තොරතුරු තිබිලා තියෙනවා. රුපියල් 1000 වලින් ශේෂ පරීක්ෂණයේ සංඛ්‍යා තිබෙන්නේ. ණයගැතු 120 කියන්නේ 120 කියන එක බොල්හා අඩමාන ණය වෙන් කිරීම 5යි 1000 වලින්. 2021 මාර්තු 31 ණයගැතියන්ගෙන් රුපියල් 20000ක්. දැන් මෙතන රුපියල් 20000 කියන්නේ සම්පූර්ණ ගාණ. අපි 1000 වලින් හදන නිසා මේක බින්දුන අපි අයින් කරමු. ලේසි නැත්තම් 1000 වලින් යන්න බැරි වෙනවනේ. බොල් ණය වශයෙන් කපාරීමට තීරණය කළා. තවද පෙර වර්ෂයේදී කපාරන ලද බොල් ණය රුපියල් 10000ක් ආපසු ලැබී ඇත. 10000 කියන්නේ 10 වලින් ගත්තම 1000යි. ඒ විවිධ ආදායම් ගිණුමට බැර වී ඇත. සමාගම වසර අගදී රුපියල් 20000ක ණයගැතියෙකු, ඒ කියන්නේ 20 කියලා ගමු 10 වලින් සඳහා 50ක විශේෂ අඩමාන ණය වෙන් කිරීමද අනෙකුත් ණයගැතියන් සඳහා 5ක අඩමාන ණය වෙන් කිරීමද පවත්වා ගනියි. විශේෂ අඩමාන ණය වෙන් කිරීමකුත් කරනවා, සාමාන්‍ය වෙන් කිරීමකුත් තියෙනවා. 2020-21 වසරේ ආදායම් ප්‍රකාශනට යා යුතු බොල් හා අඩමාන ණය වියදම වන්නේ. වසරේ බොල් හා අඩමාන ණය වියදම අපෙන් අහන්නේ. අපි ඒකට ගිණුම් ගහලා තොරතුරු ගන්නට වෙන්නේ මේ ආකාරයට. අපි හදමු ගිණුම් දෙක, එකක් ණයගැති ගිණුම හදන්න වෙන අවසන් ණයගැති හොයාගන්න. අනික බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම. අනික ගිණුම තමයි බොල් හා අඩමාන ණය වෙන් කිරීම. ආරම්භක ශේෂයෙන් දාගමු. ණයගැති කිරීමේ තියෙන හර ශේෂය 120යි 10 වලින්. බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ආරම්භක බැල ශේෂය 5යි 10 වලින් නේද? මොනවද වෙලා තියෙන ගණතුරු බලන්න. ණයගැතියන්ගෙන් රුපියල් 20000ක් බොල් ණය වශයෙන් කපහැරීමට තීරණය කළ අවුරුද්දක. ඒ කියන්නේ 20ක්. බොල් ණය කපහැරීම මේ ගානේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම තුලමයි බොල් ණය වාර්තා කරන්නේ. ඒ නිසා බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර 20 ණයගැති කියලා ණයගැති බැර වෙනවා. ණයගැතින් බැර වෙනවා 20ක්. බොල් ණය කියලා කෙටි. බොල් හා අඩමාන ණය ගිණුම හර වෙනවා නේද? මේක හරියි. ඊට පස්සේ පෙර වර්ෂයකදී කපාරන ලද බොල් ණයක් ආපහු ලැබිලා තියෙනවා 10ක්. ඒක විවිධ ආදායම් ගිණුම බැර වෙනවා. ඔබ දන්නවා බොල් ණය ආපසු ලැබීමක් වුණාම බැර කරන්නේ කාටද? බොල් ණය ගිණුමට. මේ ගන්නම් බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමට. නමුත් බැර කරලා තියෙන විවිධ ආදායම්. නිවැරදි කරන්න. විවිධ ආදායම් ගිණුම හර බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර 10ක් විවිධ ආදායම් කියලා. මේ ගිණුමට බැර විය යුතු එකක් විවිධ ආදායම් ගිණුමට බැර වී තිබීම නිසා ඒක නිවැරදි කරන්නේ.
විවිධ ආදායම් කිරීම හරහා බොල් හා අඩමාන ණය වෙන් කිරීම කිරීම බැල. ඊට පස්සේ කියනවා වසර අග ණයගැතියන්ට අඩමාන ණය වෙන් කරන්න තියෙන ක්‍රම දෙකකට. පැය 20000ක ණයගැතියෙකුට 50ක් වෙන් කරනවා. අනෙකුත් ණයගැතියන්ට 5ක්. අපි ඉස්සෙල්ලාම ණයගැති කිරීම තුලනය කරලා බලමු ණයගැති ශේෂය කීයද කියලා. අර තියෙනවා 120ක් නේ. 120 බරපතල දැම්මම පහළට ගෙන ශේෂය 100යි. ඒතර වසර අග ණයගැති ශේෂය ඔක්කොම තියෙනවා 100ක්. දැන් මේ 100ට අඩමාන ණය වෙන් කිරීම මෙහෙමයි ගන්නෙ. මෙහෙම ගමු 2021 3.31 අඩමාන ණය වෙන් කිරීම මෙහෙමයි ගන්නට ඕනේ. විශේෂ වෙන් කිරීම 20000ක ණයගැතියෙකුට 50ක් 20000ක ණයගැතිය කියන්නේ 10 ගත්ත 20යිනේ. ඒතර 20ට 50ක් 50 කියන්නේ 10යි. ඒතර සාමාන්‍ය වෙන් කිරීම කොච්චරද? අනෙකුත් ණයගැතියන්ට 5ක් අනෙකුත් ණයගැතිය කියන්නේ දැන් කීයද? ණයගැති කිරීමේ තිබුණ ශේෂය මතද කීයද? ණයගැති ඔක්කොම 100ක්. ඒ 100න් දැන් 20ක ණයගැතියන් අඩමාන ණය වෙන් කරලා ඉවරයි. එහෙනම් අනෙකුත් ණයගැතිය කියන්නේ කීයද? 80යි නේ. 100න් 20 අයින් වෙන්න එපා. ඒතර අනෙකුත් ණයගැතියන් කියන්නේ 100ක් ඔක්කොම ණයගැතිය ඉන්නවා. ඒකේ 20 අයින් වෙන්න එපා. දැන් මේ 20ට අඩමාන ණය වෙන් කරලා ඉවරයිනේ. ඒතර ඉතිරි ගන්න 80යි. අන්නේ 80ට 5ක්. 80ට 5ක්. 10ක් නම් 8යි 5ක් නම් 4යි. එහෙනම් අවුරුද්ද අවසානයේ අඩමාන ණය වෙන් කිරීම ඔක්කොම කීයද? 10 4යි 14ක්. විශේෂ වෙන් කිරීම 10යි, සාමාන්‍ය වෙන් කිරීම 4යි, මුළු වෙන් කිරීම කීයද? 14යි. අඩමාන ණය වෙන් කිරීම 14යි. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ අවසාන ශේෂය වශයෙන් තිබිය යුතු ගාණ කීයද? 14යි. ඔයාලට තියෙන මෙහෙම කරන්න දැන් බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ අවසාන ශේෂය වශයෙන් බැල පැත්තෙන් ඉහළට ගෙන 14ක්, හර පැත්තෙන් පහළට දාන්න 14ක්. හරිනේ? අවුරුදු අවසාන වෙන් කිරීම ගණන් බැලුවා එකක් ගිණුමෙන් බැල පැත්තෙන් ඉහළට හර පැත්තෙන් පහළට. දැන් ගිණුමේ වෙනසක් එයි. ඒ තමයි බොල් ණය වීදම හා අඩමාන ණය වීදම වශයෙන් ආදායම් ප්‍රකාශනට යා යුතු ගණන. හර පැත්ත වැඩි. හර 1/34යි. 34 බැල පැත්තට දැම්මාම මෙන්න වෙනස. මේ 5 14 එකක් ඇතුළේ 2යි 1යි 3 19. මේක තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු වියදම. බොල් හා අඩමාන ණය වසරේ බොල් හා අඩමාන ණය වියදම 19. අපෙන් අහන්නේ 19 19 10. ආදායම් ප්‍රකාශනට යා යුතු බොල් හා අඩමාන ණය වියදම උත්තරේ කීයද? අංක 5. උත්තරේ අංක 5 නේ. 19 10. 19 කියන්නේ 19 10නේ. හරි නේද? හොඳයි. කල ඊළඟ ප්‍රශ්නාංකය ප්‍රශ්නාංක 26. හොඳට අහගන්න. 2021 මාර්තු 31 දින ගිණුම් පියවන ව්‍යාපාරයක් 2021 7/1 දින ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබෙනවා. දැන් 2021 2020 වෙන්න ඕනේ. 2027 2027 දින ගොඩනැගිල්ලක් කුලියට අරගෙන තියෙනවා. කුලිය කිවිසුම අනුව ගොඩනැගිල්ල කුලිය හා වරිපණම් ගෙවන්නට ඕනේ ගොඩනැගිල්ල කුලිකරු. මාසික කුලිය රුපියල් 2,20,000යි කාර්තුක වරිපණම් ප්‍රමාණය 10යි. මාසෙට කුලිය රුපියල් 20,000යි කාර්තුක. ඒ කියන්නේ මාස 3කට වරිපණම් ප්‍රමාණය රුපියල් 10යි. 2020-21 වර්ෂය තුලදී කුලිය හා වරිපණම් සඳහා රුපියල් 1,64,000ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ 1,60,000ක් තමින්දෝ කඩුවේ 1,60,000ක් කුලිය වන අතර 4,000ක් වරිපණම්. හරිනේ? ඉහත ගනුදුරු හා ගැලපුම් සඳහා ගැලපුම් පහ සමීකරණ යටතේ වාර්තා කරන්න බලපෑම. තන්ත්‍ර බලන්න අපේ ගිණුම් වර්ෂය මොකද්ද? 2021 මාර්තු 31කින් ඉවර වෙනවා. 2021 3.31 තමයි ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ. මේ ගිණුම් වර්ෂය පටන් ගන්න 2020 අප්‍රේල් 1. හරිද? මේක තමයි ගිණුම් වර්ෂය. මේ ගැලපුම් සටහන් කරනකොට හොඳට ගිණුම් වර්ෂය හඳුනා ගන්න. එතකොට මේ වර්ෂයේ 2027 තමයි අපි ගොඩනැගිල්ලට කුලියට අරන් තියෙන්නේ. 7 වෙනි මාසේ පළවෙනිදා. 7 වෙනි මාසේ පළවෙනිදා නම් ගත්තේ ගොඩනැගිල්ල 7/1 ඉඳන් මාර්තු 31 දක්වා කාලය කීයද? 7/1 ඉඳන් මාර්තු 31 දක්වා කාලෙ මෙතන මාස 9ක් තියෙනවානේ. මේ මාස 9ට අදාළව තමයි අපි මේ අවුරුද්දේ
ආදායම් ප්‍රකාශනයට ගොඩනැගිලි කුලී හා වරිපණම් කියලා ආයිති වන්නේ. සම්පූර්ණ ගිණුම් වර්ෂයටම නෙමෙයි. 7ක තමයි ගොඩනැගිලි ගත්තේ. ජූලි පළවෙනිදා ගොඩනැගිලි කුලියට ගත්තේ. ගිණුම් වර්ෂය මාර්තු 31කින් ඉවරයි. ජූලි 1 ඉඳන් මාර්තු 31 දක්වා කාලය මාස 9යි. ඔය මාස 9ට අදාළව තමයි ගොඩනැගිලි කුලී හා වරිපණම් වියදම ආදායම් ප්‍රකාශනයට ආයිති වන්නේ. ඒතර අපෙන් අහන්නේ දැන් වර්ෂය තුල ගෙවපු ගාණ දෙනවා. එතන කුලී 1,60,000ක් හදා ගන්න මම කිව්වා 1,60,000යි වරිපණම් 4,000ක් ගෙවලා තියෙනවා. ඔක්කොම 1,64,000ක් ගෙවලා තියෙනවා. මාසික කුලිය රුපියල් 20000යි කියලා කියනවා. කාර්තුක වරිපණම් වියදම රුපියල් 10යි කියලාත් කියනවා. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? ඉහත ගනුදෙනු හා ගැලපුම් සඳහන් ගිණුම් කරන සමීකරණ ඇති කරන බලපෑම. පහ සඳහන් ගිණුම් කරන සමීකරණයට මේ ගනුදෙනු හා ගැලපුම් බලපාන ආකාරය. හරි. ඉස්සලාම සමීකරණය අපි ලියාගමු. කොහොම සමීකරණය එන්නේ? වත්කම් හිමිකම තන වගකීම් නේ. ඔන්න සමීකරණය. දැන් මොනවද ගනුදෙනු? ජූලි මාසේ ගොඩනැගිලි කුලියට ගත්තා මාසික කුලිය 20000යි කාර්තුක වරිපණම් 10ක තොරතුරුනේ. මුදලින් ගෙවූ කුලිය තියෙන 1,64,000. කුලි හා වරිපණම් වශයෙන් මුදලින් ගෙවුව 1,64,000. මුදලින් ගෙවපු ගාන මුදල් ගිණුම බැර කුලි හා වරිපණම් ගිණුම හර මුලින්ම නේද? මුදලින් ගෙවපු ප්‍රමාණය. අපි ඒක වාර්තා කරමු. මුදලින් ගෙවපු ගාන වත්කම් මුදල් ගිණුම බැර කියන වත්කම් අඩුවීම 1,64,000යි. කුලි හා වරිපණම් ගිණුම හර කියන්නේ වියදම් ගිණුමක් හර වියදම් ගිණුමක් හර වෙනවා කියන හිමිකම අඩුවීම 1,64,000යි. ඒක ගැලපීම් කරන්න කලින් තත්ත්වය. වියදම මුදලින් ගෙවූ මොහොතේදී වත්කම් මුදල් ගිණුම බැර කුලි හා වරිපණම් ගිණුම හර. ඒ ගනුදෙනුවේ බලපෑම් දෙක වත්කම් අඩු මුදල් බැරවීම වත්කම් අඩුවීමක් කුලි හා වරිපණම් හරවීම හිමිකම අඩුවීමක්. දැන් අපි ගලපලා ගමු කාලච්ඡේද ආදාළ ප්‍රමාණය. දැන් ওই සම්පූර්ණ ප්‍රමාණයම කුලි හා වරිපණම් ගිණුම හර වෙලා තියෙනවා 1,64,000ම. ඒතර අපිට අපේ ගිණුම් වර්ෂය ජූලි පළවෙනි මේ අප්‍රේල් එක පටන් අරන් මාර්තු 31 ඉවරුණාට කුලි හා වරිපණම් ගෙවන්න තියෙන්නේ ජූලි පළවෙනි ඉඳන්. ජූලි පළවෙනි ඉඳන් කුලි එනවා කීයද? කුලියෙන් ඕනි මාසයකට 20000යිනේ. 20000ව 9ක්. කුලිය වෙන්න ඕනේ 20000ව 9ක්. කීයද? 1,80,000යි. වරිපණම් වෙන්න ඕනි දැන් මෙතන මාස 9නේ කාර්තු 3නේ කාර්තුක වරිපණම් 10යිනේ. කාර්තු 3යි. කාර්තුක වරිපණම් වියදම රුපියල් 1000යි. කාර්තු 3යි. කාර්තු 3ට කී දෙන්න ඕනේ? 3000යි. මම මේ ගණන් බැලුවේ වාර්ෂික වියදම නේ. වාර්ෂික වියදම වෙන්න ඕනේ කුලි හා වරිපණම් 1,80,000යි මාස 9ට 20000ව 9ක් 1,80,000යි වරිපණම් 10ව 3ක්. කාර්තු 3යි කාර්තු 3ක් මේ කාලේ 3000යි. දැන් බලන්න 1,64,000ක වරිපණම් හා කුලී ගෙවලා තියෙනවනේ. ඒ ගෙවූ ගෙවල් කුලී හා වරිපණම් තුල කුලී කීයක් ගෙවලා තියෙනවද? 1,60,000යි. නමුත් වාර්ෂික කුලී කියන්නේ 1,80,000යි. 1,80,000ක මාස 9ට අදාළ ගිණුම් කාලච්ඡේදයට අයිති කුලී වියදමෙන් අපි ගෙවලා තියෙන්නේ කීයද? 1,60,000ක් පමණයි. එහෙනම් කුලී සම්බන්ධයෙන් තියෙන තවදුරටත් උපචිතයි. කීයද? 20000ක්. එක මාසෙක කුලී ගෙවලා නැහැ. ජූලි පළවෙනිදා ඉඳන් මාර්තු 31 දක්වා ගෙවල් කුලී එනවා සම්පූර්ණ ගාණ 20000ව 9ක් 1,80,000යි. දැනට ගෙවලා තියෙන්නේ 1,60,000ක් පමණයි. දැන් කුලී කීයක් උපචිතද? 20000ක්. එහෙනම් උපචිත කුලී ගලප ගන්න ඕනේ. ඒක උපචිත කුලී 20000යි. කොහොමද ඉස්සරහට කියන්නේ? ගෙවල් කුලී ගිණුම හර ත කුලී හා වරිපණම් ගිණුම හර උපචිත කුලී ගිණුම බැර. කුලී හා වරිපණම් ගිණුම හර කියන්නේ හිමිකමෙන් අඩු වෙන 20000ක්. කුලී හා වරිපණම් ගිණුම හර කියන්නේ හිමිකමෙන් අඩු වෙන 20000ක්. උපචිත කුලී බැර. උපචිත කුලී බැර කියන්නේ වගකීම් වැඩි වීම 20000යි. උපචිත කුලී ගැලපීමේ ප්‍රතිඵලය කුලී හා වරිපණම් ගිණුම හර 20000යි උපචිත කුලී ගිණුම බැර 20000යි. හිමිකම අඩු වීම 20000යි වගකීම් වැඩි වීම 20000යි. වරිපණම් තත්ත්වය මොකද්ද? වරිපණම් මේ කාලෙට නියමිත ගාණ කීයද? 3000යි. නමුත් වරිපණම් කීයක් ගෙවලාද? 4000. වරිපණම් 1000ක් කලින් ගෙවලා. පැහැදිලි නේද? කාර්තුක රුපියල් 10 ගානේ කාර්තු 3ට වරිපණම් වියදම රුපියල් 3000යි වෙන්නට ඕන. නමුත් අපි වරිපණම් 4000ක් ගෙවලා. ඒ කියන්නේ 1000ක් කලින් ගෙවලා. කලින් ගෙව වරිපණම් 10 දෙසට හරිය මොකක්ද වෙනවා? දැන් සියල්ල වරිපණම් ගොඩනැගිලි කුලී හා වරිපණම් ගිණුම හර වෙලා තියෙන්නේ. හර වෙච්ච ගානෙන් 1000ක් ඉදිරි වර්ෂයට. එහෙනම් ඒක කුලී හා වරිපණම් ගිණුම බැර ඉදිරියට ගෙව වරිපණම් ගිණුම හර.
ඉදිරියට ගෙවූ වරිපණම් කිරීම හර කියන්නේ දැන් ඉදිරියට ගෙවූ මම කියන්නේ ඉදිරියට ගෙවූ වරිපණම් 10ක් තියෙනවනේ. ඒතර ඉදිරියට ගෙවූ වරිපණම් කිරීම හර. ඒ කියන්නේ වත්කම් වැඩි වීම 10යි. ඉදිරියට ගෙවූ වරිපණම් කිරීම හර කියන එක වත්කමන්නේ වත්කම් වැඩි වීම 10යි. කුලි හා වරිපණම් කිරීම බැර. කුලි හා වරිපණම් කියන්නේ වියදම් කිරීම බැර වෙනවා. වියදම් බැර වෙනවා කියන්නේ වියදම අඩු වෙනවා. ඒ කියන්නේ ලාභය වැඩි. ඒ කියන්නේ හිමිකම වැඩි. හිමිකම වැඩි වීම 10යි. කොටිම කිව්වොත් මේ උඩින් තියෙන මුදලින් ගෙවීම මුදල් ගෙවීම කුලි හා වරිපණම් මුදල් ගෙවීම මෙතන ගනුදෙනුව මෙතන ගැලපුම් දෙක. මුදල් ගෙවපු ගාන වෙනම ලිව්වා. ගැලපුම් දෙක තමයි කුලි උපචිතයි වරිපණම් කලින් ගෙවීම. හරි. දැන් අපි වාර්තා කිරීමෙන් පස්සේ ගිණුම් කරන සමීකරණයේ අවසාන බලපෑම් බලන්න. වත්කම් පැත්තට 1,64,000ක් අඩු වෙලා 10ක් එකතු වෙනවා. ඍණ 1,63,000යි වත්කම්. හිමිකම 1,64,000ක් ඍණ 20,000ක් ඍණ 10ක් ධන. එතකොට 1,64,000 20,000 1,84,000 10ක් ගියාම 1,83,000ක් ධන. 80 නෙමෙයි ඍණ නේද? 1,83,000ක් ඍණ. ඍණ ලක්ෂම වැඩි මේ 1,64,000 ඍණ 20,000 1,80,000 84,000 10ක් එකතු වුණාම ඍණ 1,83,000. වගකීම් ධන 20,000. එන ඔය තියෙන ප්‍රතිඵල වත්කම් 1,63,000කින් අඩු වෙන්න ඕනේ. හිමිකම 1,83,000කින් වැඩි වෙන්න ඕනේ. හිමිකම 1,83,000කින් අඩු වෙන්න ඕනේ. වගකීම් 20,000කින් වැඩි වෙන්න ඕනේ. බලන්න ওই තත්ත්වය. මෙතන අංක දෙක හරිනේ. වත්කම් ඍණ 1,63,000යි, හිමිකම ඍණ 1,83,000යි, වගකීම් ධන 20,000යි. නිවැරදි පිළිතුර අංක කීයද? අංක 2. ඔයාලා හරි උත්තරයට අංක 2. පැහැදිලිනේ? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට 27 වෙනි ප්‍රශ්නේ. මොකද්ද බලන්න. පහත සඳහන් ප්‍රකාශන අතුරින් සාවද්ද ප්‍රකාශන තෝරන්න. සාවද්ද කියන්නේ වැරදි ප්‍රකාශනය. නිර්වාද්ද කියන්නේ හරි ප්‍රකාශනය. සාවද්ද කියන්නේ වැරදි ප්‍රකාශනය. දැන් මෙතන ප්‍රකාශන පහක් දෙනවා. මේ පහෙන් එකක් වැරදිලු. ඒ වැරදි ප්‍රකාශනය තෝරන්න ඕනේ. බලන්න මොකද්ද කියන්නේ. නිෂ්පාදන පිරිවැය හා සම්බන්ධව. ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය. ඒ ප්‍රකාශනය හරිද වැරදිද? නිවැරදි ප්‍රකාශනය. ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු කළාම මොකක්ද දෙන්නේ? නිෂ්පාදන පිරිවැය නේද? මේ ප්‍රකාශනය හරි. වැරදි එකක් නෙමෙයි. අපෙන් අහන්නේ වැරදි එකනේ. දෙක ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ධන නිෂ්පාදන නොවන පිරිවැය සමානයි මුළු පිරිවැය. ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු කළාම මොකක්ද දෙන්නේ? ඉස්සෙල්ලා වගේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන නොවන පිරිවැය. නිෂ්පාදන නොවන පිරිවැය කියන්නේ භාණ්ඩ නිෂ්පාදන කටයුතු වලින් පසු හැබැයි අලෙවි කිරීමට පෙර ගනුදෙනුකරුවාට බාර දීමට පෙර දරන වියදම් නිෂ්පාදන නොවන පිරිවැය. පරිපාලන වියදම් බෙදාහැරීම වියදම් එක්කම නේද? ඒ ඔක්කොම එකතු කරාම එන්නේ මුළු පිරිවැය. ඒකත් හරි. 3 ප්‍රාථමික පිරිවැය ධන පොදුකාර්ය පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය. ප්‍රාථමික පිරිවැය ධන පොදුකාර්ය පිරිවැය සමානයි නිෂ්පාදන පිරිවැය. හරිද? වැරදි. ඇයි වැරදි? නිෂ්පාදන පිරිවැය කියන්නේ පොදුකාර්ය පිරිවැය නෙමෙයි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. පොදුකාර්ය පිරිවැය කියන්නේ වක්‍ර පිරිවැයනේ. වක්‍ර පිරිවැය කර්මාන්ත ශාලාව තුලත් ඇති වෙනවා. කර්මාන්ත ශාලාවෙන් පිටත් ඇති වෙනවා. ප්‍රදර්ශනාගාරයේ කාර්යාලයේ වක්‍ර වියදම් ඇති වෙනවා. ඒ නිසා තමයි වක්‍ර පිරිවැය අපි හඳුනාගන්නේ නිෂ්පාදන පොදුකාර්ය නිෂ්පාදන නොවන පොදුකාර්ය කියලා. ඒතර නිෂ්පාදන ගිණුමට ඇතුළත් කරන්නේ නිෂ්පාදන පොදුකාර්ය. නිසා ප්‍රාථමික පිරිවැයට සම්පූර්ණ පොදුකාර්ය පිරිවැය එකතු කළාම නිෂ්පාදන පිරිවැය එන්නේ නැහැ. උඩ එක හරි. ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය තමයි නිෂ්පාදන පිරිවැය. දැනට අංක C වැරදි. 4 නිෂ්පාදන පිරිවැය ධන නිෂ්පාදන නොවන පිරිවැය සමානයි මුළු පිරිවැය. ඒක හරි. මෙයාට කලින් අපි කතා කළේ ඒක හරි. 5 නිෂ්පාදන පිරිවැය ඍණ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අයින් කළාම මොකද වෙන්නේ? ප්‍රාථමික පිරිවැය. මේක තවත් හරි. එහෙනම් මේකෙන් මේ ප්‍රකාශන 5න් 4ක් හරි එකක් වැරදි. මොකද වැරදි ප්‍රකාශය? C නේද? අංක 3. C ප්‍රකාශය තමයි වැරදි. මෙන්න මේක තමයි 27 සඳහා සාවද්ද ප්‍රකාශනය. පිළිතුර අපි හෙව්වොත් එම C. C තමයි වැරදි ප්‍රකාශය. සාවද්ද ප්‍රකාශනය වෙන්නේ. අංක 28. මූල්‍ය ප්‍රකාශ මූලිකාංග වන්නේ 1. ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය 2. ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය ගිණුම් කරන සටහන්
ගිනුම් කරන සටහන් මෙතන ගිනුම් කරන සටහන් 3 ජංගම නොවනවත්කම් හා ජංගවත්කම් 4 ජංගම නොවනවත්කම් ජංගවත්කම් ජංගම නොවන වයිකීම් ජංග වයිකීම් ජංගම නොවනවත්කම් ජංගවත්කම් ජංගම නොවන වයිකීම් ජංගම නොවන වයිකීම් ජංග වයිකීම් 5 වත්කම් වගකීම් හිමිකම් ආදායම් හා වියදම් මොකද දාන්නේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මොනවද මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියන්නේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියන්නේ මූල්‍ය ප්‍රකාශ තුළ අඩංගු ප්‍රධාන අංග ඒ වනහයි ගිණුම් කරන මූලිකාංග ගිණුම් කරන මූලිකාංග කිව්වත් මූල්‍ය ප්‍රකාශ මූලිකාංග කිව්වත් දෙකම එකයි මූල්‍ය ප්‍රකාශනයන්හි අඩංගු ප්‍රධාන අංග ප්‍රධාන අංග පහක් තියෙනවා මොනවාද වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් හරි උත්තරය අංක 5 නිවැරදි උත්තර අංක 5 හැබැයි මෙහෙමයි මූල්‍ය ප්‍රකාශන වල දැන් උතන හරියට තේරුම් ගන්න මූල්‍ය ප්‍රකාශන උපාංග කියලා ඇහුවනම් ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ වලට අයිති දෑ ඇහුවනම් අංක 2 ආදායම් ප්‍රකාශනය මූලදත්ත ප්‍රකාශනය හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ගිණුම් කරන සටහන් ප්‍රකාශනය ඒ මූල්‍ය ප්‍රකාශ වල උපාංග මූල්‍ය ප්‍රකාශයන්ට අයත් වන දෑ මෙහයන්නේ මූල්‍ය ප්‍රකාශ මූලිකාංග මූල්‍ය ප්‍රකාශන තුල අන්තර්ගත ප්‍රධාන අංග මූල්‍ය ප්‍රකාශ වල තියෙන කොටස් පහ තමයි වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් තියෙනවා ආදායම් ප්‍රකාශනය තුළ වත්කම් වගකීම් හිමිකම් තියෙනවා මූලදත්ත ප්‍රකාශනය තුළ නැවත හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තුළ තියෙන හිමිකම් වෙනස් වීම නැවත මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ තියෙන මුදල් වත්කමේ ගලායම් සහ ගලායාම් හරිනේ ඒ නිසා ඒ අංග පහ තමයි තියෙන්නේ ඒ අංග පහේ එක් එක් ස්වරූපයෙන් හැඩතලයෙන් අපි තොරතුරු ඉදිරිපත් කිරීම කරනවා මූල්‍ය ප්‍රකාශ මූලිකාංග කියන්නේ ගිණුම් කරන මූලිකාංග වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් පැහැදිලි නේද හරි 29 වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම ලෙස සැලකෙන්නේ මොකද වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම ලෙස සැලකෙන්නේ එක වත්කමේ වාර්ෂික ක්ෂය දෙක වත්කමේ පිරිවැයෙන් සමුචිත ක්ෂය අඩු කළ පසු වගේ තුන වත්කමේ පිරිවැයෙන් එහි සුන්බුණගේ අඩු කළ පසු වගේ හතර වත්කමට අදාළ මෙතෙක් පවතින සමුචිත ක්ෂය වටිනාකම පහ වත්කමේ ඓතිහාසික පිරිවැය මොකද වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම කියන්නේ වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම කියන්නේ වත්කමක ඵලදාය ජීවිත කාලය තුළ ක්ෂය වන මුළු ප්‍රමාණය වත්කමේ එහි ඵලදාය ජීවිත කාලය තුළදී ක්ෂය වන මුළු ප්‍රමාණය එය ගණන් බලන්නේ කොහොමද වත්කමේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරන්න ඕන වත්කමේ පිරිවැයෙන් ජීවිත කාලයේ අවසානයේ විකිණිය හැකි මිල හෙවත් සුන්බුන් අගේ අඩු කළාම එන උත්තරය තමයි මුළු ජීවිත කාලය පුරාවටම වත්කමේ ජීවිත ආයු කාලය පුරාවටම ක්ෂය වන මුළු ගණන ක්ෂය කළ හැකි වටිනාකම ඒ ක්ෂය කළ හැකි වටිනාකම තමයි අපි යම් තාර්කික පදනමකට බෙදහැරියාම එන උත්තරය තමයි මොකද වාර්ෂික ක්ෂය කියන්නේ ක්ෂය වත්කමේ ක්ෂය කළ හැකි වටිනාකම යම් තාර්කික ක්‍රමයකට බෙදනවා එක්ක සමානව බෙදනවා අන්න සරල මාර්ග ක්‍රමය නැත්නම් මුලින් වැඩියෙන් පස්සේ අඩුවෙන් අනුත් ක්ෂය කරනවා අන්න හීනෝන ක්ෂය ක්‍රමය ක්ෂය කළ හැකි වටිනාකම තමයි යම් තාර්කික ක්‍රමයකට බෙදුවාම බෙදහැරියාම එක් අවුරුද්දක් සඳහා ලැබෙන අගේ මොකද්ද ඒ වත්කමක වාර්ෂික ක්ෂය මෙහානේ ක්ෂය කළ හැකි වටිනාකම හරි උත්තරය අංක 3 වත්කමක පිරිවැයෙන් ඒ සුන්බුන්නගේ අඩු කළායින් පසු ලැබෙන අගේ නිවැරදි පිළිතුර අංක 3 ප්‍රශ්න අංක 30 බලන්න පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම සම්බන්ධයෙන් වඩාත් සත්‍ය ප්‍රකාශනය කියන්නේ මොකද පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම කියන්නේ ගිණුම් කරන සංකල්පනේ කාලාන්තරයක් තිස්සේ විවිධ වෘත්තීය ගිණුම් කරන ආයතන විවිධ රටවල් පොදුවේ පිළි අරගෙන භාවිත කරන සම්මත පදනම් උපකල්පන සම්ප්‍රදායන් තමයි අපි කියන්නේ පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම. ඒවට කෙටියෙන් කියන නම තමයි ගිණුම් කරන සංකල්ප. ඒතර අපෙන් අහන්නේ පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම සම්බන්ධයෙන් වඩාත් සත්‍ය ප්‍රකාශනය මොකද්ද? 1 මූලතරතුරු ඒකාකාරී බව ආරක්ෂා වෙනවා. ඒ තුලින් මූලතරතුරු සැසඳීමට පහසු වෙනවා. මූල්‍ය ප්‍රකාශන තුලින් සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිඹු වෙනවා. මොකද කියන්නේ? උත්තර පහක් කරනවා. ඒ හරි උත්තරේ A පමණයි B පමණයි C පමණයි B හා C D ගන්නේ B හා C පහ A B හා C සියල්ල. මොකද හරි උත්තරේ. දැන් පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම හෝ සියලුම ගිණුම් කරන මූලධර්ම අනුගමනය කිරීම තුලින් 1 මූලතරතුරු ඒකාකාරී බව ආරක්ෂා වෙනවද? ඔව්. ඒකාකාරී භාවයක් ආරක්ෂා කිරීම තමයි මේව අනුගමනය කරන්න කියන එක හරි. 2 මූලතරතුරු සසඳීමට පහසු වේ. හරි. ව්‍යාපාරයක් විසින් වසරක් පාසා පිළිල කරන මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කරන්න පහසුයි. එය පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළිල කර ඇතනම්. ඒ වගේ මේ ව්‍යාපාරයේ
මූල්‍ය ප්‍රකාශන වෙනත් ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශනය සමග සසඳන්න පාසුයි ගිණුම් කරන මූලධර්ම අනුගමනය කර තිබෙනවා නම් දෙකත් හරි. 3 මූල්‍ය ප්‍රකාශන තුළින් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිඹු වෙනවා. මූල්‍ය ප්‍රකාශන තුළින් සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට තමයි ගිණුම් කරන හැම වෙලාවෙම උත්සුක වන්නේ. ඒ තත්ත්වය ඇති කිරීමට නම් පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම වගේම සියලුම ගිණුම් කරන මූලධර්ම අනුගමනය කළ යුතුයි. කියන්නේ නිශ්චිත ගිණුම් කළ මූලධර්ම හා පොදුවේ පිළිගත් ගිණුම් කළ මූලධර්ම දෙවර්ගයම අනුගමනය කළ යුතුයි. එහෙනම් මේ ප්‍රකාශන තුනම සත්‍යයි. හරි උත්තරය අංක 5. ප්‍රකාශන තුනම සත්‍යයි නිවැරදි පිළිතුර අංක 5. හරි. ඔන්න අපි දැන් මේ වන විට මේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 5 පළවෙනි ප්‍රශ්න 30ට පිළිතුරු දුන්නා. පළවෙනි ප්‍රශ්න 30න් අපි බලාපොරොත්තු වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න. ඒ කියන්නේ ප්‍රශ්නයක් දීලා පිළිතුරු 5ක් දීලා හරි උත්තරේ තෝරන්න. ඉතිරි ප්‍රශ්න 20 කෙටි ප්‍රශ්න. කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න. පොඩි පොඩි ගණනකින් කෙටි ප්‍රශ්න. හොඳයි බලමු මොනවද කියලා. බලන්න ප්‍රශ්න අංක 31 මේකත් පහුගිය ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයක්. සපත්තු නිෂ්පාදන ආයතනයකට අදාළව පහත දැක්වෙන එක් පිරිවැය අයිතම ඍජු පිරිවැයද වක්‍ර පිරිවැයද කියලා කියන්නට ඕනේ. සපත්තු කම්මලක පදම් කළ සම්පිරිවැය. සපත්තු කම්මලක සම්පිරිවැය කියන්නේ මොකද්ද? ඍජු පිරිවැයක්. මේ ඍජු ද්‍රව්‍යන්නේ හරි උත්තරේ ඍජු. 2 කම්මල් කළමනාකරුගේ වේතනය. කම්මල් කළමනාකරුගේ වේතනය අපි සලකන්නේ මොකද්ද? වක්‍ර නේද? වක්‍ර ශ්‍රමය නේද? 3 යන්ත්‍ර මෙහෙයුම්කරුගේ වේතනය. කම්මලේ යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප කියන්නේ. අනිවාර්යයෙන් මොකද්ද? ඍජුනේ. ඍජු ශ්‍රමයනේ. යන්ත්‍රවල ෂය මොකද්ද? වක්‍ර. ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔය උත්තර 4. බලන්න ප්‍රශ්න අංක 32 හොදලා ගන්න. 2011 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී පිරිවැය 2,25,000ක් වූ තොගයක් සම්පූර්ණ හානි වූ තොගයක් 2010 වසර අවසානයේ තොගයට ඇතුළත්ව තිබුණු බව අනාවරණය වෙනවා දැන්. මෙම අලාභය ප්‍රතිපූර්ණය කිරීම සඳහා රුපියල් 2 ලක්ෂයක් රක්ෂණ සමාගම ගෙවීමට 2010 වසරේ රක්ෂක එකඟ වෙලා තියෙනවා. කෙසේ නමුත් හානි වූ තොගේ හා රක්ෂණ වන්දිය සම්බන්ධයෙන් ගැළපීම් කර නැහැ. අවශ්‍ය වන්නේ මේ වරද නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් දක්වන්න. දැන් අපේ ගිණුම් වර්ෂය අවසන් වන්නේ 2011 වසරේ. 2011. මේ 2010 වසරේ අවසානයේ වෙච්ච ගණනුවක් ගැන මේ කියන්නේ. 2010 වසරේ අවසානයේ තිබුණු තොගයක් හානියටපත් වෙලා නමුත් ඒ ගිණුම් තබලා නැහැ. අවසන් තොගේ වශයෙන්ම සලකලා තියෙනවා. 2000 වසර අවසානයේ අවසන් තොගේ වශයෙන් සැලකූ අගයක් තුළ තිබුණු තොගයක 2,25,000ක් සම්පූර්ණයෙන්ම හානි වෙලා. රක්ෂකයා මේකෙන් 80ක් වන්දි ගෙවන්න එකඟ වෙලා තියෙනවා. ඒ ගැන සටහන් තබලා නැහැ. දැන් 2010 වසර ගිහිලා ඉවරයි. දැන් අපි ඉන්නේ 2011 වසරේ. දැන් මේ ගනුදෙනු වාර්තා කරන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් තොග හානියක් සටහන් තබන්නේ තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැලන්නේ. දැන් මේ 2,25,000 තොග හානි ගිණුම හර කරලා තොග හානි ගිණුම අපි හර කළා කියලා හිතමුකෝ. 2,25,000 මේක බැර කරන්න වෙන්නේ කොහරද? 2011 වසරේ ගැනුම් ගිණුම බැර කිරීම හරියද? වැරදි. ඇයි වැරදි? මේක 2011 වසරේ ගත්ත තොගයක් නෙමෙයි. 2010 වසරේ. 2010 වසරේ පැවති අවසන් තොගය. ඔබ තේරුම් ගන්න ඕනේ 2010 වසරේ තිබුණු අවසන් තොගය තමයි 2011 වසරේ ආරම්භක තොගය. එහෙනම් මේ 2011 වර්ෂයේ ආරම්භක තොගය තමයි විනාශයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙම අභ්‍යාසයේදී මේ 2,25,000 තොග හානි කිරීම හර කළා කියලා කිව්ව තාවකාලික දැනට හරි හර වෙන්න ඕනේ. බැරවියත් කොහටද? ගැනුම් ගිණුම නෙමෙයි ආරම්භක තොග ගිණුමනේ. පළවෙනි එක මුල තොගයට තමයි මේක බැර වෙන්න ඕනේ. 2,25,000ම නේද? 2,25,000නේ. ඔව්. රක්ෂණ සමාගම මේකට 80ක් රුපියල් 2 ලක්ෂයක් ගාන කියනවා. රුපියල් 2 ලක්ෂයක් හානි පූර්ණය කරනවා. ඒක 2 ලක්ෂයක් වන්දි වශයෙන් ගෙවනවා. දෙසරාන අනේක ලැබිය යුතු රක්ෂණ වන්දි කිරීම හර තොග හානි බැර. තොග හානි කිරීම බැර කරනකොට ලැබිය යුතු රක්ෂණ කියලා 2 ලක්ෂයක්. එතකොට අපිට පේනවා 2,25,000ක් හර වෙලා 2,25,000ක් බැර වෙනකොට මේ තොගෙන් වෙච්ච හානිය කීයද? 25,000යි. මේක අපිට සිදු වෙනවා ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරන්න. නේද? ආදායම් ප්‍රකාශනය කිව්වහමත් මතක තියාගන්න ඕනි මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශනෙන්ද අලාභය කපාලුනේ ගිය අවුරුද්දෙන්ද?
ගිය අවුරුද්දේ. ඇයි ඒ? මේක මේ අවුරුද්දේ ගිණුම නිවැරදි කිරීම කළාට මේක පෙර වර්ෂයට අදාළ ගනුදෙනුවක්. පෙර වර්ෂයේ අවසානයේ මේ ගනුදෙනුව වාර්තා වෙලා නැහැ. උතන මේ නිසා මේ 25 ලාභයෙන් කපහරින්න ඕනි මේ අවුරුදු ලාභයෙන් නෙමෙයි ගිය අවුරුදු ලාභයෙන්. ඒ ගිය අවුරුදු ලාභය දැන්ට කොහෙද තියෙන්නේ? අර රඳවාගත් ඉපයීම් ගිණුමේ. එතෙන් ගිය අවුරුදු ලාභයෙන් මුළු තත් ප්‍රකාශ කරලා රඳවාගත් ඉපයීම් කියලා තියෙන්නේ. ඒකෙන් කපහරින්න ඕනේ. හරි. දැන් අපිට මෙහෙම සටහන් වෙලෙනම ලියන්න පුළුවන්. හානි තොගේ පිරිවැය තොග හානි ගිණුම හර කරලා ආරම්භක තොග ගිණුම බැර. රක්ෂණ වන්දිය ලැබිය යුතු රක්ෂණ වන්දිය ගිණුම හර කරලා තොග හානි ගිණුම බැර. අලාභය රඳවාගත් ඉපයීම් ගිණුම හර කරලා තොග හානි ගිණුම බැර. ඔහොම සටහන් තුනකින් ලියන්න පුළුවන්. ඔය සටහන් තුනේ ප්‍රතිඵල එකම ගිණුමින් ලියන්න පුළුවන්. එකම සටහනකින් ලියන්න පුළුවන්. එකම සටහනකින් ලියනවා මෙහෙමයි ලියන්නේ. දැන් මේ ඉලක්කම් දෙක දැන් තොගහානි කිරීමට හර බැරවල අවසානයේ කැපිලා ගියානේ. ඒ කියන්නේ තොගහානි කිරීම ශේෂයක් නැහැනේ. අපි තොගහානි කිරීම මෙම අමතක කළොත් අනෙක් සටහන් කොහාටද යන්නේ? ලැබිය යුතු රක්ෂණ වන්දිය මෙතන බැලනේ. ඒ කියන්නේ හර වෙන්නේ කොහාටද? ලැබිය යුතු රක්ෂණ කිරීම. ලැබිය යුතු රක්ෂණ කිරීම හර කරන්න පුළුවන්. අලාභය රඳවාගත් ඉපයීම් කිරීම හර. තොගේ පිරිවැය ආරම්භක තොග කිරීම බැර. අපි තනි ජීවන සටහනකින් මෙහෙම ලියන්න පුළුවන් අපිට. තනි ජීවන සටහනකින් මෙහෙම ලියවැකි ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර වෙනවා කීයද ලක්ෂ 2ක්. මේ 25000 හර වෙන්නේ කොහටද? මේ අවුරුදු ආදායම් ප්‍රකාශන හර කිරීම එතරම්ම තාර්කික නෑ. පෙර වර්ෂයේ අලාභයක් නිසා රඳවාගත් ඉපයීම් ගිණුම. ඒ ගිය අවුරුද්දේ අලාභින් කපා ගන්න ඕනේ. රඳවාගත් ඉපයීම්. අර ඉපයීමේ කොටසක් අපි රඳවා ගන්න ඕනේ ඒ ගිණුමට. රඳවාගත් ඉපයීම් ගිණුම හර කීයද ලාභේ? 25000යි. කොහටද බැර වෙන්නේ? ආරම්භක තොග ගිණුමනේ. ආරම්භක තොග ගිණුම බැර වෙනවා කොහොමද? 25000. ලැබිය යුතු රක්ෂණ වන්දිය ගිණුම හර ලක්ෂ 2ක්. රඳවාගත් ඉපයීම් ගිණුම හර 25000යි. ආරම්භක තොග ගිණුම බැර ලක්ෂ 2යි. සංලක්ෂණ නම් මෙහෙම ලියන්න පුළුවන් ඔයාලට. පසුගිය වර්ෂය අවසානයේ හානි වූ තොගය ගිණුම් තැබීම. පසුගිය වර්ෂයේ අවසානයේ හානි වූ තොගය ගිණුම් තැබීම. ඔන්න ඔය විදිහට තමයි ඔය බලපෑම වාර්තා කරන්නට ඕනේ. පැහැදිලි නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්න අංක 33 තවත් ගිනිහානි සම්බන්ධ ප්‍රශ්නයක්. ගින්නක් නිසා 2012 මාර්තු 31 දින පැවති අමල්ගේ ව්‍යාපාරයේ මුළු තොගය සම්පූර්ණයෙන් විනාශයට පත් වෙලා තියෙනවා. එදිනට පැවති තොරතුරු මෙන්න මෙහෙමයි. රුපියල් 1000 වලින් ආරම්භක තොගය තියෙනවා 1000 වලින් ගත්තම ලක්ෂ 2ක්, වර්ෂයේ ගැනුම් ලක්ෂ 15ක්, වර්ෂයේ විකුණුම් මෙතන රුපියල් 1000 වලින් නැහැ. මේ මෙතන සංඛ්‍යාව මේ තියෙන්නේ. මෙතන 1000 වලින් නැහැ වැරදීමක්. ඔබ 1000 වලින් හදලා කරන්න පුළුවන්. රුපියල් තියෙන්නේ ආරම්භක තොගය ලක්ෂ 2යි, ගැනුම් ලක්ෂ 15යි, විකුණුම් ලක්ෂ 20යි. ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය විකුණුම් මත දල ලාභ අනුපාතය 20යි. විකුණුම් වලට 20යි දල ලාභ අනුපාතය. ඔබෙන් අහන උත්තර දෙකක් අයන්න. ගින්න විනාශ වූ තොගයේ වටිනාකම කීයද? අයන්න. රක්ෂණ සමාගම මුළු තොගයෙන් 80ක් හානි පූර්ණය කිරීමට එකඟ වී ඇතනම් 2012 3.31 දිනට සමාගමේ මුළු වත්කම් වලට ඇතිවන සුද්ධ බලපෑම කීයද? 2012 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්. ගින්න විනාශ වූ තොගයේ වටිනාකම අහනවා. ඔකේ දීලා නැහැ නේද? ආරම්භක තොග තියෙනවා. ගැනුම් තියෙනවා. විකුණුම් තියෙනවා. හානි වූ තොගය ගණන කරන්න බැරිද? පුළුවන්. තොග හානි ප්‍රකාශනයක් හදුවා නම් හානි වූ තොගය ගන්න පුළුවන් නේද? ඇත්තකින් හදා ගන්න වෙනවා ඔයාලට. එහෙම අපි අවස්ථා කීපයක මේ කළානේ. තොග හානි ප්‍රකාශනය. අපි රුපියල් 1000 වලින් හදමු උතන ලේසි. අපි 1000 කරමු දැන්. කලින් තිබුණ 1000 වලින් නෙමෙයි මේක වෙනතර ඉවත් වෙන්න ඕනි. ඒතර මුල තොගය
ආරම්භක තුක 10 වලින් ගත්තාම මේ බිඳුන කැපෙනවද උඩ නේද? 200යි. මේක එකතු කරනවා මොකද්ද අපි? ගැනුම්. කීයද ගැනුම්? 1500යි. එකතු කරාම උත්තරේ 1700යි. අඩු කරනවා. අඩු කරන්නේ විකුණුම්ද විකුණුම් පිරිවැයද? විකුණුම් පිරිවැයනේ. විකුණුම් බඩුවල පිරිවැයනේ. විකුණුම් පිරිවැය. කොහොමද විකුණුම් පිරිවැය? දැන් ඒක හොයාගන්න ඕනේ. 2000ක් දීලා තියෙනවානේ. 2000 කියන්නේ විකුණුම් මිලනේ. දැන් මේගොල්ලෝ බඩු විකුණන්නේ කොහොමද? විකුණුම් මිල මත 20ක් ලාභයක් ලැබෙන පරිදි. ඒ කියන්නේ 100කට වික්කොත් 20ක් ලාභයි. 100කට වික්කොත් 20ක් ලාභයි නම් පිරිවැය කීයද? 80යි. එහෙනම් 2000 කියන්නේ විකුණුම් මිලනේ 100 නම් පිරිවැය හොයන්න 80 වැඩි කරන්න. 2000න් 80ක්. පිරිවැයට 20ක් නෙමෙයි මේ ගන්න තියෙන විකුණුම් මිලෙන් 20ක්. 100කට වික්කොත් 20ක් ලාභයි. නම් පිරිවැය 80 නේ අපි දැන් පිරිවැය හොයන්න ඕනේ. 2000 බෙදීම 100 වැඩි කිරීම 80. ඒතර 2000න් 100ට 80ක්. ඒතර 1600 නේද? එහෙනම් මෙතන ආරම්භක තුක 200යි ගැනුම් 500යි ඔක්කොම 1700ක් තිබුණා. ගැනුම් 1500 1700ක් තිබුණා. 1600ක බඩු වික්කා. එහෙනම් ගබඩාවේ තව කීයක් තියෙනවද? 100ක් සම්පූර්ණ විනාශ වූ නිසා එම නිසා හානි වූ තොගය කීයද? 100යි. 100 කියන්නේ 10 වලින්. ප්‍රශ්නාංක 1 අහනවා ගින්නෙන් විනාශ වූ තොගයේ වටිනාකම කීයද? රුපියල් 100 දාලා තව බින්දුවක් දාන්න. රුපියල් ලක්ෂය. රුපියල් ලක්ෂයක තොග හානියට පත් වෙලා තියෙනවා. ප්‍රශ්නේ දෙවෙනි කොටස අපෙන් අහනවා රක්ෂණ සමාගම මුළු තොගයෙන් 80ක් හානි වූ තොගයෙන් 80ක් හානි පූර්ණය කළා නම් සමාගමේ 2012 මාර්තු 31 දිනට මුළු වත්කම් වලට වනත් බලපෑම සුද්ධ බලපෑම මුළු වත්කම් වලට බලපෑම මෙහෙම හොයාගන්න. ඒකත් හොයාගන්න ඕනේ. එහෙම ලිව්වොත් 2012 331 දිනට මුළු වත්කම් වලට බලපෑම මෙහෙම නෙමෙයි දැන් රුපියල් 100ක තොගයක් විනාශ වුණානේ. දැන් මේ තොගේ විනාශ වෙලා තියෙන්නේ කවදාද? 2012 331 දින පැවති තොගය. ඒ කියන්නේ අවුරුද්ද අග. අවුරුද්ද අග තොගේ තමයි විනාශයටපත් වෙන්නේ. අග තොගේ හඳුනාගත්තයින් පස්සේ ඒ විනාශයටපත් වුණා නම් අපි තොග හානි කිරීම හර කරලා බැල ගන්න කොහටද? ගැනුම් කිරීමද තොග කිරීමද? තොග කිරීමට නේ. ତොර තොගේ දැන් මේ 2012 331 දින පැවති. පැවති තොගයක් තමයි විනාශ වෙලා තියෙන්නේ නේද? තොර දැන් මේක වාර්තා කළාම 100 ලක්ෂයක් තොග හානි කිරීම හර කරලා අපි තොග කිරීම බැල කරනවා. එහෙනම් මුළු තොගෙන් තොගේ අඩු වෙනවා කියද්දි ලක්ෂයක්. ඒක බලපෑම ලිව්වනම් ලියන්න මෙහෙමයි. තොග අඩුවීම රුපියල් ලක්ෂයයි. වත්කමක් අඩු වෙන ලක්ෂයක් නේ. ඕකෙන් 80ක් රක්ෂණය ආවරණය කරනවානේ. ලැබිය යුතු රක්ෂණ වන්ද කිරීම හරනේ. ලැබිය යුතු රක්ෂණ වන්ද කියලා අලුතෙන් වත්කමක් එනවා 80000ක නේද? 80ක් නේ. එතකොට ලැබිය යුතු රක්ෂණ රුපියල් කීයකින් වැඩි වෙනවද? වැඩි වීම 80000යි නේද? ඒතර තොගේ අඩුවීම ලක්ෂයම වරහන් තුන අඩුවීම නිසා ලැබිය යුතු රක්ෂණ වැඩිවීම 80000යි නම් සුද්ධ ප්‍රතිඵලය වත්කම් වලින් සුද්ධ වශයෙන් බලපෑම කීයද? වත්කම් අඩුවීම 20000යි. ඒ නිසා වත්කම් අඩුවීම තේරෙනවද කොහොමද ආවේ කියලා? ඔය ගනුදෙනුව වාර්තා කළාම ඔය ගැලපීම කළාම තොග කියන වත්කම ලක්ෂකයෙන් අඩු වෙනවා. හැබැයි ලැබිය යුතු රක්ෂණ කියලා 80000ක වත්කමක් අලුතෙන් එනවා. ඒ 20000 අපි ලාභයෙන් කපහැවි. તો වත්කම් වලට ලක්ෂයක් ධන තමයි. ලක්ෂයක් ඍණ 80000ක් ධන. ඍණ ලක්ෂයයි ධන 80000යි වෙනස ඍණ 20000යි. එහෙනම් අපි උත්තරේ වශයෙන් ලියමු මෙහෙම මෙතන පිළිතුර අහන තැන අපි ලියමු. අපෙන් අහන්නේ වත්කම් වල මුළු වත්කම් වලට ඇති වෙන සුද්ධ බලපෑම කීයද? ඉතින් මෙහෙම වෙනවා වත්කම් අඩුවීම රුපියල් 20000යි.
වත්කම් අඩුවීම රුපියල් 20000යි නේද? ඔන්න ඔය ආකාරයේ උත්තරයක් තමයි ඔය අභ්‍යාසය සඳහා අපෙන් අපේක්ෂා කරන්නේ. ඊළඟ ප්‍රශ්න අංකයට ප්‍රශ්න අංක 34. ව්‍යාපාරයක් විසින් පොදු රජරේ පවත්වා ගන්නා මෙම පහත සඳහන් ගිණුම් සුදුසු වර්ගීකරණයකට දක්වන්න. පොදු රජරේ තියෙන ගිණුම් වර්ග පහන තියෙන්නේ මොනවද? වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්. සමහරක් ඒ අයිතමයන්ගේ අඩුවීම සටහන් කරන්න ගිණුමකුත් තියෙනවා. ඒ අදාළ වර්ගයම තමයි. දැන් ගැනලි ගිණුම හිමිකම් ගිණුමක්. නමුත් ගැනලි ගිණුම තියෙන හිමිකම අඩුවීම. ඒක ඍණ හිමිකම් කියලා කියන්න පුළුවන්. නම් ප්‍රධාන වර්ගයේ හිමිකම්. සමුච්චිත ෂෙයා ගිණුම. වත්කමින් අඩු කරන ගිණුමක් වත්කම් ගිණුමක් තමයි ඍණ වත්කම්. තමයි වත්කම් තමයි වර්ගය. ප්‍රධාන වර්ගයේ වත්කම්. හරි. ඒ අනුව ගත්තාම මට අපෙන් අහනවා මෙම ගිණුම් හතර අයිති වෙන වර්ගය. බොල් ණය ගිණුම මොකද්ද? වියදම්. ගැනලි ගිණුම හිමිකම්. හිමිකම් අඩුවීම. පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන. පාරිතෝෂික සඳහා වෙන් කරන ප්‍රමාණය ඒක වගකීමක්. මොන තත්ත්ව ප්‍රකාශනයේ වගකීම වල පෙන්නන්නේ. කාර්ය උපකරණ මත සමුචිතශය සමුචිතශය වත්කම් ගිණුමක් තමයි වත්කම් ඍණ වත්කම්. වත්කමින් අඩු කරලා පෙන්නනවානේ. නමුත් ප්‍රධාන වර්ගයේ වත්කම්. ප්‍රධාන වර්ග පහට බෙදුවම වත්කම්. මොකද ඒක වත්කමින් අඩු කර පෙන්වීමක් කරන නිසා ඍණ වත්කම් කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රධාන වර්ග පහනුව වත්කම්. රජරේ වර්ග පහන ගිණුම් වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. તો සියලුම ගිණුම් ඔය වර්ග පහට බෙදී යා යුතුයි. හරි නේද? අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට 35. පහත සඳහන් තොරතුරු භාවිත කරමින් 2019 3.31 දින අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනයට අය කළ යුතු බොල් ණය හා අඩමාන ණය සුද්ධ වටිනාකම් ගණනය කරන්න. ආදායම් ප්‍රකාශනයට යා යුතු බොල් ණය වියදම අඩමාන ණය ප්‍රමාණය තමයි අපෙන් අහන සුද්ධ වටිනාකම. මේ දෙකේ එකතුව නේද? වර්ෂය තුලදී කපාන ලද බොල් ණය 24000යි 10 වලින් තියෙන්නේ. අඩමාන ණය සඳහා වෙන් කිරීම අවුරුද්ද මුල ශේෂය 40000යි අග ශේෂය 50000යි. පෙර වසර ලියහන ලද බොල් ණය නැවත ලැබීම 14000යි. අපෙන් අහන උත්තරේ තමයි බොල් ණය හා අඩමාන ණය වශයෙන් ආදායම් ප්‍රකාශනයට යා යුතු සුද්ධ වටිනාකම තමයි අපෙන් අහන්නේ. ඉතින් මේ සඳහා අපිට දෙකේම එකතු වුණානේ බොල් ණය අඩමාන ණය දෙකමනේ. නිසා හොඳම දේ තමයි බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම තුල බොල් ණය ගැලපීම කරනවා. ඒ කියන්නේ එකම ගිණුමේ බොල් ණය අඩමාන ණය දෙකම වාර්තා කළා නම් අපිට එකපාරම ගන්න පුළුවන් යා යුතු සුද්ධ වටිනාකම නේද? හරි. මම පැත්තකින් විවෘත කරන්නම් ගිණුමක් බොල් ණය හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම කියලා. බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම. බොල් හා අඩමාන ණය වෙන් කිරීම නේද? right. ආරම්භක ශේෂය විතර 2008 4ක ශේෂය 40000යි. මොකද බැල කරනවා ශේෂය 40000. ආරම්භක ශේෂය. අවසාන ශේෂයක් දෙනවා 50000 කියලා. ඔන්න අපි ඒක දැම්ම පහලින් දාගමු. අවසාන ශේෂය 50000යි. මේ එකතු කිරීමේදී ගහලා මොකද කරන්නේ? ඒක බැර ශේෂයක් වශයෙන් ඉහළට ගෙනවනේ. බැර ශේෂයක් වශයෙන් ඉහළට ගෙනව 50000. හර ශේෂයක් වශයෙන් පහළට දානවා. මේ පාඩමේදී සම්පූර්ණ සිද්ධාන්තය කතා කළා මේ හැම එකකමනේ මේ අභ්‍යාස කරන්න. ප්‍රශ්න පත්‍ර කරන්නේ නේද? එතකොට ආරම්භක අවසාන සෙෂන් දෙක දැම්මා. ඊළඟට තියෙනවා වර්ෂය තුලදී කපාරලද බොල් ණය 24000යි. බොල් ණය කපාරියම් දැන් මෙතනදී කරන්නේ බොල් හා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර ණය ගැතියෝ බැර නේද? 40000ක් නේ 24000. ණය ගැති කියලා නැත්නම් බොල් ණය කියලා කවන්නේ. බොල් ණය අපිට දැනගන්න නේද? පෙර වර්ෂයේදී කපාරලද බොල් ණය ආපසු ලැබිලා තියෙනවා 14000. පෙර වර්ෂයකදී කපාරලද බොල් ණය ආපසු ලැබුණා මුදල් ගිණුම හර බොල් ණය ගිණුම බැල මෙතන බොල් ණය අඩමාන ණය වෙන් කිරීම ගිණුම බැලනේ. ආපසු ලද බොල් ණය නේ 14000ක් තියෙනවා. එතකොට බලන්න දැන් අඩමාන ණය බොල් ණය ආපසු ලද ඔක්කොම ගලපුවාන් පස්සේ බොල් ණය අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම වෙනස බලන්න. හර එකතුව 74000යි. 74000 බැලපත්‍ර දැම්මාම මෙන්න වෙනස. මෙතන තියෙනවා 54000 කියන වෙනස කීයද? 20000. මේක තමයි ආදායම් ප්‍රකාශනයට යා යුතු ගණන. ඒතර බොල් හා අඩමාන ණය වශයෙන් ආදායම් ප්‍රකාශනයට යා යුතු වටිනාකම කීයද රුපියල්?
20000යි. උත්තරේ මෙතන ලියන්න මෙහෙම එනවා. පොල් හා අඩමාන ණය ලෙස සුද්ධ වටිනාකම වශයෙන් කීයක් එනවද? රුපියල් 20000යි. ඉතින් පොල් හා අඩමාන ණය වශයෙන් ආදායම් ප්‍රකාශනට යා යුතු වටිනාකම. උත්තරේ 20000යි. තේරුණා නේද? මේ 20000 අපි වෙන විශ්ලේෂණය කරොත් දැන් බොල් ණය 24000ක් වුණා. 14000ක් ආපහු ලැබුණා. එහෙනම් බොල් ණය වියදම කීයද? 10000යි. අඩමාන ණය අවුරුද්ද මුල 40000යි අවුරුද්ද අග 50000යි. අඩමාන ණය උණවෙන් කිරීම 10000යි. 10000යි අතන 1000 බොල් ණය 10000යි උත්තරේ 20000යි. හරිද? 20000යි තියෙන එහෙමයි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 36. කොහොමද තියෙන්නේ? 2010 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ව්‍යාපාර ආයතනයක පහ සඳහන් තොරතුරු ඔබට දෙනවා. ණයට විකුණුම් ලක්ෂ 5යි. තාත් මේ දහස් වලින් නෙමෙයි මේක. හරිදීමක්. ණයට විකුණුම් ලක්ෂ 5යි. ඒ වගේම ණයගැතිය ගැන එකතු කරගත් මුදල් රුපියල් ලක්ෂ 4යි. ලක්ෂ 5ක් ණයකට විකුණුම් එකතු කරගත් මුදල් ලක්ෂ 4යි. ණයගැතියන් සඳහා බොල් ණය අඩමාන ණය වෙන් කිරීම සෑම ගිණුම් වසරක් අවසානයේදීම ඌ වටිනාකම් මත 101ක් වෙන් කිරීම සමාගමේ ප්‍රතිපත්තියයි. 2010 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා බොල් හා අඩමාන ණය වියදම ගණනය කර පෙන්වන්න. දැන් මෙතන වෙන තොරතුරු කිසිවක්ම දීලා නැහැ. එච්චරමයි තියෙන්නේ. ආරම්භක ශේෂ මුකුත් ඇත්තෙත් නැහැ. ඒතර ණයට විකුණුම් තියෙන ලක්ෂ 5ක් ණයගැතියන්ගෙන් ලැබිලා තියෙනවා ලක්ෂ 4ක්. එහෙනම් ණයගැති ශේෂය කීයද? ලක්ෂයනේ. ඒ මත අඩමාන ණය වෙන් කිරීම සිට කීයද? එකක්. බොල් ණය සම්බන්ධ විස්තර තොරතුරු නැහැ. මේ අභ්‍යාසයේ වෙන තොරතුරු දෙලා නැහැ නේද? කියන මෙහෙම සරලයි. බොහොම සරලයි නේද? ඒතර වර්ෂයේ අග ණයගැතියෝ කීයද? අග ණයගැතියෝ ලක්ෂ 5ක බඩු වික්කා ඍණ ලක්ෂ 4ක් ආයි ලැබුණානේ. ඒතර අග ණයගැතියෝ කීයද? ලක්ෂයයි. ඒතර එම නිසා අඩමාන ණය ලක්ෂයට 101ක්. රුපියල් 10යි නේ. මීට කලින් බොල් ණයක පැහැදිලිමක් නැහැනේ මේ කරන්නේ. එහෙනම් රුපියල් 10ක් අඩමාන ණය වශයෙන් වෙන් කරනවා. අඩමාන ණය කිරීම අඩමාන ණය වෙන් කිරීම කිරීම බැල නේද? වෙන් අහන්නේ බොල් අඩමාන ණය වියදම ගණනය කර දක්වනවා. වියදම රුපියල් කීයද? 10යි. වෙන තොරතුරු නැහැ. බොල් ණය සම්බන්ධ විස්තර නැහැ නේද? අච්චර උත්තරයකට. ගන්න ප්‍රශ්න අංක 37 මෙහෙම අහනවා. ව්‍යාපාරයක් විසින් පිළිල කරනු ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වලට අදාළව පහත් සඳහන් ප්‍රකාශන සත්‍යද? සත්‍ය නම් T අකුරු දාන්න කියනවා. අසත්‍ය නම් F අකුරු දාන්න කියනවා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කරන්නේ මොනවද? ව්‍යාපාරයක් කරේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශ. මූල්‍ය ප්‍රකාශ වර්ග දෙකක් තියෙනවා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ, විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. ව්‍යාපාරයේ කළමනාකරුවන්ගේ විශේෂ අවශ්‍යතාවයන් මත ඒ අදාළ අරමුණ වෙනුවෙන්ම සකස් කරන මූල්‍ය ප්‍රකාශ විශේෂ මූල්‍ය ප්‍රකාශ. ඒවා කළමනාකරුවන් විතරයි පරිහරණය කරන්නේ. ව්‍යාපාරයක් කරේ ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට පොදුවේ තීරණ ගැනීම සඳහා ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. අපෙන් අහන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍රකාශන සත්‍යද අසත්‍යද? මෙම ප්‍රකාශන ගිණුම් කරන ප්‍රමිති වලට අනුකූලව පිළිල කරයි. මොකද කියන්නේ? අනිවාර්යයෙන්ම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ගිණුම් කරන ප්‍රමිති ඇතුළු සියලුම ගිණුම් කරන මූලධර්ම අනුගමනය කළ යුතුයි. මේ කතාව සත්‍යයි. මේ ගන්න සත්‍ය නම් අපිට T අකුරු දාන්න කියලා කියන්නේ. හරි. T true කියන එකනේ. මෙම ප්‍රකාශන මූලික වශයෙන් ව්‍යාපාරයට සම්පත් සපයන පාර්ශවවල භාවිත සඳහා පිළිල කරයි. ව්‍යාපාරයට කවර ආකාරයකින් සම්පත් සපයන පාර්ශවයන් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් තමයි මේ ප්‍රකාශන පිළිල කිරීම කරන්නේ. සත්‍යයි නේද? මෙම ප්‍රකාශන ව්‍යාපාරයේ අතීත කාලච්ඡේදයකට අදාළව තොරතුරු සපයයි. අනිවාර්යයෙන්ම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන හදන්නේ මූල්‍ය ගිණුම් කරන්නේනේ. මූල්‍ය ගිණුම් කරන්නේ අනිවාර්යයෙන්ම තොරතුරු ඉදිරිපත් කරන්නේ අතීත කාල පරිච්ඡේදය වෙනුවෙන්. ඒ ප්‍රකාශනය සත්‍යයි. D. මෙම ප්‍රකාශන ව්‍යාපාරයක ඓතිහාසික පිරිවැය මත පදනම පමණක් මිනුම් කර තොරතුරු සපයයි. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන්නේ ඓතිහාසික පිරිවැයට පමණක්ම මිනුම් කර තොරතුරු. ඒක නම් සත්‍ය නැහැ. මොකද ඓතිහාසික පිරිවැයට පදනම නොවන තොරතුරුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තොගේ සුද්ධ පොළොන්නරුවේ පිරිවැය දෙකේ අවමගය ගත්තොත්
චුද්ධ ප්‍රද්දාගේ අවමාගේ නම් එතන තියෙන ඓතිහාසික පිරිවෙන් නෙමෙයි. වත්කම් වල ෂේක් අපහැරියන් පස්සේ සමුද්‍රශය අඩු කරන් පස්සේ වත්කම් වල අගේ තියෙන ඓතිහාසික පිරිවෙට නෙමෙයි. වත්කම් ප්‍රත්‍යාගමනය කරලා නම් එතන තියෙන ඓතිහාසික පිරිවෙට නෙවෙයි. එහෙනම් මේ අන්තිම ප්‍රකාශනය අපිට එකඟ වෙන්න බෑ. ඒක ෆෝල්ස් අසත්‍යයි. අනෙක් ප්‍රකාශන තුන හරි. ප්‍රශ්න අංක 38 හොඳට බලන්න. ව්‍යාපාරික 2020 මාර්තු 30ක දිනෙන් 30ක වෙන්න ඕනේ. අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී පහත සඳහන් ගනුදෙනු දෙක ගැලවුම් කිරීමට අදාළ ජර්නල් සටහන් ලියන්න. සංලක්ෂ අවශ්‍ය නැහැ. 2020 මාර්තු 30ක දිනෙන් අවසන් වර්ෂයට අදාළව මූල්‍ය ප්‍රකාශන පිළිල කරනකොට මෙන්න මේ ගැලපුම් දෙකක් දෙනවා. මේ ගැලපුම් දෙක වාර්තා කිරීමේ ජර්නල් සටහන අපෙන් අහන්නේ. එතනදී සංලක්ෂ අවශ්‍ය නැහැ කියලා කියනවා. මොකක්ද? හොඳට අහගන්න. A 1,80,000ක ඇණවුමක් 2020 මාර්තු 30ක දින සඳහා භාණ්ඩ විකුණලා තියෙනවා. 1,80,000ක ඇණවුමක් ලැබිලා එයාට භාණ්ඩ විකුණලා තියෙනවා 2020 මාර්තු 30ක. ගිණුම් වර්ෂය අවසන් වන දවසේ. මෙම ඇණවුම පෙබරවාරි මාසය තුළ රුපියල් 60,000ක අත්තිකාර මුදලක් සමග ලැබිලා තියෙනවා. ඉතිරි මුදල් ලැබීමට නියමිතයි. මොකද කියන්නේ? අපි රුපියල් 1,80,000ක භාණ්ඩ විකිණීමක් කරලා තිබෙනවා. මාර්තු 31 වෙනිදා. ගිණුම් කාලච්ඡේදයේ අවසන් දවසේ. හැබැයි මේ ගනුදෙනු කරුගෙන් ඇණවුම ලැබුණේ පෙබරවාරි මාසයේ. එදා අත්තිකාරම් මුදලකුත් ලැබිලා තියෙනවා රුපියල් 60,000ක. උපලබ්ධි සංකල්පයට අනුව කටයුතු කරනකොට ඇණවුම ලැබුණු දවස භාණ්ඩ විකුණු දිනය වශයෙන් සලකනවද? නැහැ. අත්තිකාරම් ලැබුණු දවස භාණ්ඩ විකුණු දිනය වශයෙන් සලකනවද? නැහැ. උපලබ්ධි සංකල්පය අනුව භාණ්ඩ විකුණු දිනය වශයෙන් සලකන්නේ භාණ්ඩවල අයිතිය අවදානම් හා ප්‍රතිලාභ සම්බන්ධ අයිතිය විකුණුම් කරුගෙන් ගැනුම් කරුට මාරු වන අවස්ථාවදී. එදා භාණ්ඩ විකුණු දිනේ ඉන්වොයිස් එක ලියු දිනේ. මෙතනදී ඒ කාර්ය වෙලා තියෙන්නේ මාර්තු 31. භාණ්ඩ විකුණලා කියලා ගන්න කියනවනේ. එහෙමනම් උතර ඒ වන විට දැන් 60,000ක් ලැබිලා තියෙනවා. ඒ 60,000 ලැබුණ අවස්ථාවේදී කොහොමද වාර්තා කරන්න ඇත්තේ? මුදල් ගිණුම හර කරලා විකුණුම් ගිණුම බැර වෙනවද? නැහැ. කොහෙද බැර වෙන්නේ ඒක? කලින් ලද අත්තිකාරම් ගිණුම බැර වෙන්නේ. දැන් ළමයි දැන් මෙතෙන්දී ගනුදෙනු කරුගෙන් රුපියල් 60,000ක අත්තිකාරමක් ලැබිලා තියෙනවා. ඒ අත්තිකාරම් මුදල වාර්තා වුණා නම් වාර්තා වෙන්න ඕනේ මුදල් ගිණුම හර කලින් ලද අත්තිකාරම් ගිණුම බැර. ඒක විකුණුම් ගිණුමට බැර කරන්නේ නැහැ. නමුත් භාණ්ඩ විකිණීම සිදු වුණායින් පස්සේ දෙවනුව ඒ අත්තිකාරම් මුදල අපි ප්‍රයෝජනට ගන්නවා මාරු කිරීම කරනවා ණයගැති ගිණුමට ණයගැතියගෙන් ආය යුතු මුදලින් ඉතිරි ඒක කපා ගැනීම සඳහා හිලව් කිරීම සඳහා. දැන් ඒ අනුව දැන් ඔතනදී ඒ ගනුදෙනුව සටහන් වෙනකොට මෙහෙමයි සටහන් වෙන්නට ඕනේ. දැන් පෙබරවාරි මාස අත්තිකාරම් ලැබෙනවනේ. එතකොට මුදල් කලින් ලද අත්තිකාරම් උතර මුදල් කලින් ලද අත්තිකාරම් ලැබුණ 60,000ක් 60,000 ලැබුණ අවස්ථාවේදී මුදල් ගිණුම හර වෙනවා කලින් ලද අත්තිකාරම් ගිණුම බැර වෙනවා. හරි නේද? ඒ අවස්ථාවේදී ඊට පස්සේ මාර්තු මාසේ තමයි භාණ්ඩ විකිණීම සිදු වෙන්නේ. මාර්තු මාසේ භාණ්ඩ විකිණීම සිදු වෙනකොට අපි කරන්න ඕනේ මේකදී මාර්තු මාසේ ණයට වික්කනම් ණයගැති විකුණුම්. ගනුදෙනුවේ වටිනාකම 1,80,000නේ. ණයගැති කිරීම 1,80,000 මුලින්ම හර කරලා විකුණුම් බැල කරනවා. 1,80,000. හරි. එදා තමයි විකුණුම ඇති වුණේ. දැන් මේ 1,80,000න් 60,000ක් ලැබිලා ඉවරයි මේ වන විට. ඒ නිසා අපි මේ කලින් අත්තිකාරම් ගිණුමෙන් මේ 60,000 මාරු කරන්න ඕනේ ණයගැති කිරීමට. මෙතන හර කරනවා. මේක මුදල් හර වෙලානේ ආවේ. මේ 60,000 මෙතන කලින් අත්තිකාරම් ගිණුම හර වෙනවා 60,000. ණයගැති ගිණුම බැරෙනවා 60,000. හරිද? So දැන් ණයගැතියකට 1,80,000ක බඩු වික්ක 60,000ක් කලින් ලැබිලා තිබුණා. ඒක හිලව් කරා. તો තව එන්න තියෙන 1,20,000ක් පමණයි. විකුණුම් වටිනාකම 1,80,000යි. તો දැන් අපෙන් අහන්නේ දැන් මේ ගනුදෙනුව ගිණුම් තබලා නැහැ. මුදලක් ලැබිලා තියෙනවා. මේ ගැළපීම් දෙක වාර්තා කිරීමේ ජර්නල් සටහන් තමයි අහන්නේ. ඒතොර දැන් මාර්තු 31 වෙනිදා බඩු වික්කේ එදාට වාර්තා කිරීමේ ජර්නල් සටහන වන්නේ ණයගැති ගිණුමට 1,80,000ක් හර වෙනවා. ආපහු 60,000ක් බැර වෙනවා. 60,000 බැර කරන්නේ කල්ලාද ගිණුමේ මාරු කිරීමනේ. දැන් ලෙජරේදී නම් මේක මෙහෙමමයි කරන්න. මෙතනදී මාරු කිරීම වෙනම ලියන්න ඕනේ. එකයි මේක සටහන් කිරීම වෙනම ලියන්න ඕනේ. ජර්නලේදී අපිට පුළුවන් එක ගිණුමකට හර බැර වෙච්ච වටිනාකම් වල සුද්ධ ප්‍රතිඵලය ගන්න. ඒ නිසා ජර්නල් සටහන් ලියනකොට
මේ ණය ගැති කිරීමට හර වෙච්ච වටිනාකම බැර වෙච්ච වටිනාකම ශුද්ධ බලපෑම ලියනවා. 1,80,000ක් හර 60,000ක් බැර ශුද්ධ වටිනාකම 1,80,000ක් හර. તો ණය ගැති හර 1,80,000යි. මෙතන කලින් ලද අත්තිකාරම් කිරීම හර. දැන් මෙතන මේ 20,000 මේ 60,000 කලින් වාර්තා වෙලා තිබුණානේ. ජන මාර්තු 31 වෙනිදා කරන්නේ මොකද්ද? ඒක මාරු කිරීමනේ. මාරු කිරීමනේ මේ 60,000 කලින් ලද අත්තිකාරම් කිරීම හර 60,000යි. සම්පූර්ණ ගාන විකුණුම් කිරීම බැර. තේරුණාද? මාර්තු 31 වෙනිදා වාර්තා කරන්න තියෙන ඕක. 20,000 60,000 කලින් ලැබීම උනේ පෙබරවාරි මාසේ. ඒක එදා වාර්තා වෙලා. මාර්තු 31 දැන් කරන්න ඕනේ. කලින් ලද අත්තිකාරම් කිරීමේ මාරු වෙන්න ඕනි ණය ගැති කිරීමට. හරි 60,000 ණයට විකුණුම වාර්තා කරන්න ඕනේ. ණය ගැති හර විකුණුම් බැර. ඒතොර ණය ගැති කිරීමට හර වෙච්ච ගානේ බැර වෙච්ච ගානේ සුද්ධ බලපෑම 1,20,000යි. ඒක අපි මෙහෙම ජීවසනාල ලියවන හරි. ණය ගැති පාලන ගිණුම. ණය ගැති පාලන ගිණුම දාන්නේ නේද? හර වෙනවා මේ ඉලක්කම් දෙකේ සුද්ධ බලපෑම 1,20,000යි. තව කාටද හර වුණේ? කලින් ලද අත්තිකාරම් ගිණුමනේ. කලින් ලද අත්තිකාරම් ගිණුම හර වෙනවා කීයද මෙතන 60,000යි. අර කලින් බැර වෙලා තිච්ච ගාන ඉවත් කළානේ. විකුණුම් ගිණුමට බැර කරනවා 1,80,000. විකුණුම් ආදායම 1,80,000ක් තිබිලා තියෙනවා. ඒකේ 60,000ක් හිලා වුණාම ණයගැතියාගෙන් තවත් ලැබෙන්න ඕනේ කීයද? 1,80,000යි. ඒක ණයගැතියාට හර වෙනවා. කලින් දත්තිකාරම් ගිණුමින් මාරු කරන 60,000ක් එතන හර වෙනවා. විකුණුම් ගිණුම 1,80,000න් බැරිනවා. ඔන්නෝමයි පළවෙනි ගැලපීම වාර්තා කිරීමේ ජර්නල් සටහන. මාර්තු 31 වෙනිදා නේද? B බලන්න B මොකද්ද කියන්නේ? 2020 මාර්තු 1 වන දිනෙන් ආරම්භ වී 3 මාසක කාලයක් සඳහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 90,000ක් ගෙව ඇත. ගෙවල ගිවිසුමකට එළඹිලා තියෙනවා. 2020 මාර්තු 1 දින සිට මෙම ගිවිසුම නියමිත පරිදි ක්‍රියාත්මක වෙමින් පවතුණි. අපේ ගිණුම් වර්ෂයේ ළමයි 2020 මාර්තු 31කින් ඉවරයි. පටන් ගන්න 2019 අප්‍රේල් එකනේ. මෙන්න අපේ ගිණුම් වර්ෂය. මේ ගිණුම් වර්ෂයේ අතරමැද දවසක් වන මාර්තු 1 වෙනිදා අපි අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ප්‍රචාරණ ආයතනයක් සමග ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ඒ ගිවිසුම අත්සන් කළේ මාර්තු 1 වෙනිදා. එදා අපි 90,000ක් ගෙවලක් තියෙනවා. හරිද? මුදල් ගෙවලා තියෙන 90,000ක්. කන්නේ කියලා 90,000ක් ගෙව ක්‍රමේ. මේ ගිවිසුම මාර්තු මාස 3කට බලංගුයි. මාර්තු 1 පටන් අරන් මාස 3ක්. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි ඊළඟ අවුරුද්දේ පෙබරවාරි 28 දක්වා මේ ගිවිසුම ක්‍රියාත්මක වෙනවා. මාස 3ක කාලයක් සඳහා තමයි මේ ගිවිසුම අපි ඇති කරගෙන තිබෙන්නේ. මේ මාස 3 තමයි මාර්තු මාසයේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ අප්‍රේල් සහ මැයි පෙබරවාරි මැයි නේද? මැයි 31 දක්වා. හරිද? ප්‍රවර්තන වර්ෂයේ මාර්තු මාසයේ අප්‍රේල් මැයි ඔන්න මාස 3. මාර්තු අප්‍රේල් මැයි. ඒත් අපේ ගිණුම් කාලච්ඡේදයට අයිති වෙන්නේ මොකද්ද? මාර්තු මාසයේ. ඉතිරි මාස දෙක අප්‍රේල් සහ මැයි කියන මාස දෙක අයිති වෙන්නේ ඉදිරි ගිණුම් කාලච්ඡේදයට. කොටින්ම කිව්වොත් මාස 3කට තමයි 90,000 ගෙවලා තියෙන්නේ. 90,000න් ප්‍රවර්තන වර්ෂයට අයිති මාස 3ක ප්‍රමාණය. සමයි මාස 3 එක මාසයක ප්‍රමාණය. ඉතිරි මාස දෙක ඉදිරි ගිණුම් කාලච්ඡේදයට. දැන් පැහැදිලිවම පේන අපර මෙතන මේ කලින් ගෙවූ ගැලපීමක් තියෙන්නේ නේද? ඒතකොට දැන් මෙතන වෙලා තියෙන මේ 90,000ක්ම එකවර ගෙවලා තියෙනද අපි ගැලපීම් කරන්න ඕනේ. දැන් මෙතනදී අපි පොඩ්ඩක් උපකල්පනය කළ යුතු දේකුත් තියෙනවා. දැන් මේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා ගෙවපු මේ 90,000 දැනට හර කර තිබෙන්නේ කොහාටද කියන එක. සාමාන්‍යයෙන් වියදමක් සඳහා ගෙවීමක් කළාම මුදල් ගෙවීම බැර කළා වියදම් ගෙවීම හර කරනවා. සමහරක් ආයතන දැන් ඉදිරි වර්ෂ වලට නම් ගෙවලා තියෙන්නේ මුදල් ගෙවීම බැර කරලා ඉදිරියට ගෙවූ වියදම් ගෙවීම හර කරනවා. ඒක වියදම ගෙවූ අවස්ථාවත් එක්ක බලලා තමයි කරන්නට කරන්නේ. දැන් සාමාන්‍ය ව්‍යාපාරයක දිනදා දරන වියදමක් නම් මුදල් ගෙවීම බැර කරලා වියදම් ගෙවීම හර කරනවා. ගිණුම් කාලච්ඡේද අවසානයේදී ඒකේ කලින් ගෙවීමක් හරි උපචිතතර තිරවල එතනින් ගලප ගන්නවා. සමහරක් ආයතන දැන් පටන් ගන්නකොටම ඉදිරියට නම් ගෙවන්නේ මුදල් ගෙවීම බැර කරලා ඉදිරියට ගෙවූ ගිණුම් වල හර කරන්නට ඕනේ. දැන් මෙතන මාර්තු 1 වෙනිදා ගෙවන්න ඉදිරි මාස 3කටනේ. අපි ගිණුම් කාලච්ඡේදයේ මාර්තු 31 ඉවර වෙනවානේ.
ඒතර මේ ගෙවපු 90 වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඉදිරි කාලෙට ගෙවපු ගාන. ඒ නිසා බොහෝ විට මෙතන මේගොල්ලෝ මේ ගනුදෙනුව ගිණුම් තබනකොට වැඩි ප්‍රවණතාවයක් තියෙන වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉදිරියට ගෙවූ ගිණුමකට මේක හර කළා කියලා සලකන එක. අපි එහෙම හිතලා මේ ගැළපීම කරමු. මොකද ගෙවූ ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් යන්නේ ප්‍රවර්තන ගිණුම් කාලච්ඡේදය නෙමෙයි ඉදිරි ගිණුම් කාලච්ඡේදය නිසා. අපි උපකල්පනය කරමු මේ ගෙව් ප්‍රමාණය මුදල් ගිණුම බැර කළ දැන් සටහන් වෙලා කියලා කියනවනේ මුදල් ගිණුම බැර කළා ඉදිරියට ගෙව් ප්‍රවර්ධන අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම නැත්නම් ඉදිරියට ගෙව් ප්‍රචාරණ ගිණුම මේ වගේ ඉදිරියට ගෙව් ගිණුමකට හර වෙලා තියෙන්නේ කියලා. එතනින් අපි ගලපලා ගමු මේ කාලච්ඡේදයේ අපේ ගිණුම් කාලච්ඡේදය අයිති ප්‍රමාණය. අපේ ගිණුම් කාලච්ඡේදය කීයද? මාස 3න් එක මාසයයි. හරි. හරි. දැන් එහෙනම් 90000 ගෙව්වනේ. 90000 ගෙව් අවස්ථාවේදී අපි උපකල්පනය කළා මේක ඉදිරියට ගෙවූ ගිණුමකට ගිහින් තියෙන කියලා නේ. ඉදිරියට ගෙවූ ප්‍රවර්ධන වියදම්. හිතමු ප්‍රවර්ධන වියදම් නේද? ගිණුමට හර වෙලා තියෙන 90000. නමුත් මේ 90000ම ඉදිරියට ගෙවීමකුත් නෙමෙයි. 90000න් මාස 3යි මේ 90000 වලදී මාස 3යි. ඒ කියන්නේ එකක් මේ මාසෙට දෙකක් ඉදිරි මාස වලට නේද? ඔහොම නෙවෙන්නේ. සම්පූර්ණ ගානම තියෙන ඉදිරියට ගෙවූ වියදම් ගිණුමේ තියෙන්නේ. එහෙනම් අපි ගලපලා ගන්න ඕනේ මේ මාසෙට අදාළ ප්‍රමාණය. මාර්තු මාසෙට අදාළ වියදම ඉදිරියට ගෙවූ වියදම් ගිණුමෙන් මාරු කරන්න ඕනේ අදාළ වියදම් ගිණුමට. ඒතර මාර්තු මාසයේ වියදම වෙනවා කීයද? 90000න් 3න් එකක්. ඒ කියන්නේ 30000යි. මාර්තු මාසයේ වියදම 30000යි. 90000ම දැන් ඉදිරියට ගෙවූ වියදම් ගිණුම තියෙන්නේ. ඒකෙන් 30000ක් මාර්තු මාසෙට අයිති. දැන් 30000 තමයි ගලපලා ගන්න ඕනේ. ඒතර ඉදිරියට ගෙවූ ප්‍රවර්ධන වියදම් ගිණුම බැර වෙනවා 30000. අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම හරනේ. ඒක තමයි ගැලපීම. ගෙවපු ගාන ඉදිරියට ගෙවූ වියදම් ගිණුම හර කළා කියලා උපකල්පනය කරලා මේ මාසෙට අයිති ප්‍රමාණය එම ගිණුමෙන් වර්ෂයේ වියදම් ගිණුමට මාරු කරා. ඒතර ජනසටහන මෙහෙමයි ලියන්නේ. B දැන් මේ ඉදිරියට ගෙවූ ගිණුම බැර අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම හරනේ. අපි මෙහෙම අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම හර වෙනවා 30000. අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම හර 30000. 30000 කියන්නේ 90න් 3න් එකක් නේද? ඉදිරියට ගෙවූ බැර වෙන්නේ කොහරද? ඉදිරියට ගෙවූ අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම බැර වෙනවා 30000. අලෙවි ප්‍රවර්ධන වියදම් නැත්නම් ප්‍රචාරණ වියදම් කියලා කිව්වොත් ඔක වැරදිම නෑ. අලෙවි ප්‍රවර්ධන කටයුතු තියෙන සමහර ප්‍රචාරණ ඇතුළු උතන තියෙන පුළුවන් කාර්යයන් කිහිපයක්. අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම හර 30000යි. ඉදිරියට ගෙවූ අලෙවි ප්‍රවර්ධන වියදම් ගිණුම නැත්නම් ඉදිරියට ගෙවූ වියදම් ගිණුම බැර කිව්වත් ඇති 30000ක්. හර නේද? සලක්ෂණය අවශ්‍ය නැහැ කියලා කියනවනේ. ඔය ආකාරයේ උත්තරයක් තමයි ඔය ප්‍රශ්නෙට බලාපොරොත්තු වී තිබෙන්නේ. ගන්න ඊළඟ ප්‍රශ්නාංකය 39. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ඓතිහාසික පිරිවැය සංකල්පය අනුගමනය නොකරන අවස්ථා දෙකක් සඳහන් කරන්න. දැන් මම මේ කලිනුත් අපි මේ ප්‍රශ්නෙට ආගේ උත්තරයක් අපි ගත්තානේ. මම කිව්වා මූල්‍ය ගිණුම් කරන්නේදී මූල්‍ය ප්‍රකාශන පිළිල කරනකොට ඓතිහාසික පිරිවැය සංකල්පය අනුගමනය කළ යුතුවත් හැම අවස්ථාවකදීම වෙන්නේ නැහැ. වෙනස් සංකල්පයකින් ඊට වඩා දෙයක් කියනවා නම් අපි ඒ සංකල්පය අනුගමනය කරනවා. උතර මේ මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීමේදී ඓතිහාසික පිරිවැය සංකල්පයට පටහැනි වෙන අවස්ථා තමයි එකක් වත්කම් ප්‍රත්‍යාකරණය. වත්කම් ප්‍රත්‍යාකරණය කළා අලුත් අගය දැම්මොත් පොත්වලට ඓතිහාසික පිරිවැය උල්ලංඝනය වෙනවා. දෙක තොගය පිරිවැය හා ශුද්ධ උපලබ්ධ අගය දෙකෙන් අඩු වගේ ශුද්ධ උපලබ්ධ අගය නම් ශුද්ධ උපලබ්ධ අගය කියලා වාර්තා කළොත් ඓතිහාසික පිරිවැය සංකල්පය කඩ වෙනවා. ලියන්න අවස්ථා දෙකක්. එක වත්කම් ප්‍රත්‍යාකරණය කිරීම. දෙක තොගය පිරිවැය හෝ සුද්ධ උපලබ්ධ අගය අවම අගයට
දැක්වීම. මේ අවමගේ කියන්නේ අවමගේ ශුද්ධ ප්‍රලබ්ධය නම් තමයි ඓතිහාසික පිරිවෙන් සංකල්පය කඩ වෙන්නේ. අවමගේ පිරිවෙන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කඩ වෙන්නේ නැහැ. ඒතර තොගේ ශුද්ධ ප්‍රලබ්ධයකට පොත්වල වාර්තා වෙලා නම් ඒ කියන්නේ අවමගේ ශුද්ධ ප්‍රලබ්ධය කියන එකයි. එතකොට අනිවාර්යයෙන්ම කඩවීමක් තියෙනවා. දැන් මේක කෙටියෙන් එහෙම ලියුවත් කම නැහැ. තොගේ ශුද්ධ ප්‍රලබ්ධයකට වාර්තා කර තිබීම. ඒතර අනිවාර්යයෙන්ම ශුද්ධ ප්‍රලබ්ධය කියන්නේ අවමගේ තමයි. ඒතකොට නේද? ඔය තමයි මේ සංකල්පයේ කඩ වෙන අවස්ථා දෙකක්. ප්‍රශ්නක 40 නිෂ්පාදන සමාගමක පහත එක් අවස්ථාවට වඩාත් අදාළ වන ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න. නිෂ්පාදන සමාගමක මේ එක් අවස්ථාවට වඩාත් උචිත සංකල්පය මොකක්ද කියලා අහනවා. අවස්ථාව 1 ඒ වසර අග අමුද්‍රව්‍යත්වයේ එහි පිරිවැය හා ශුද්ධ ප්‍රලබ්ධය යන දෙකෙන් අඩු වගේට මිනුම් කරයි. තොගේ අවමගේට අඩු වගේට මිනුම් කිරීමට පදනම් වන සංකල්පය මොකක්ද? අදාළ ගිණුම් කරන සංකල්පය අහන්නේ මොකක්ද සංකල්පය? විචක්ෂණ සංකල්පය. නැත්නම් ආරක්ෂණ සිද්ධාන්තනේ දෙකම එක නම. එකම අදහසනේ විචක්ෂණ සංකල්පය. B සෑම ගිණුම් කාලච්ඡේදයක් සඳහාම නිෂ්පාදන කිරීමක් සාදයි. වසරෙන් වසර මූල ප්‍රකාශන සාධන කියන මොන සංකල්පෙන්ද? කාලච්ඡේද සංකල්පය. ප්‍රධානම කරේ කාලච්ඡේද සංකල්පය. C භාණ්ඩ බාර දීමට පෙර ගනුදෙනුකරුවෙකුගේ ලද අත්තිකාරම් වගකීමක්සේ හඳුනා ගැනීම. අපි කලින් කතා කරන්නේ උපලබ්ධ සංකල්පය අනුව අත්තිකාරම් මුදල් අපි ලැබුණු අත්තිකාරම් මුදල් වගේ ආදායමක්සේ හඳුනා ගන්න නැහැ. වගකීම් නේ. මොකක්ද සංකල්පය? උපලබ්ධ සංකල්පය. D යන්ත්‍රයක් මත වෙන් කළ ෂය නිෂ්පාදන පොදුකාර පිරිවැයක් ලෙස නිෂ්පාදන කිරීමේ හඳුනා ගැනීම. යන්ත්‍ර ෂය නිෂ්පාදන කිරීමට හර කිරීම තුළින් අනුගමනය කළ තියෙන මොන සංකල්පයද? ගැළපුම් සංකල්පය. ගිණුම් කාලච්ඡේදයේ ආදායම උපයන්න ගිය නිවැරදි වියදම කළපලා තියෙනවානේ. ගැළපුම් සංකල්පය. ඊළඟ ප්‍රශ්න අංකය පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා දක්වන්න තියෙනවා. සත්‍ය අසත්‍ය භාවය දක්වන්න තිබෙන්නේ 1. ගිණුම් කරන මූලධර්ම අනුගමනය කිරීමෙන් මූලතර තුරල සසඳිය හැකි බව ආරක්ෂා වේ. ගිණුම් කර මූලධර්ම අනුගමනය කළාම මූලතර තුරල සසඳිය හැකි බව ආරක්ෂා වෙනවනේ. අපි කලින් ප්‍රශ්නේ කතා කරන්නේ මේක සත්‍යයි. 2. ව්‍යාපාරික දල අලාභයක් පවතින හැම විටකම සුද්ධ අලාභයක් දැති වේ. ව්‍යාපාරික දල අලාභයක් තිබුණොත් අනිවාර්යයෙන්ම සුද්ධ අලාභයත් අලාභයක් වෙනවලු. සුද්ධ අලාභයක් ඇති වෙනවලු. හැම විටම. එහෙම වෙනවද? නැහැ. ඇයි ඒ? දල අලාභයක් තිබුණට ව්‍යාපාරයේ වෙනත් ආදායම් වැඩියෙන් තිබුණොත් ආදායම් ප්‍රකාශනයේ මෙහෙයුම් වියදම් ඉක්මවා දල අලාභයත් ඉක්මවා මෙහෙයුම් වෙනත් ආදායම් තිබුණොත් දල අලාභයක් ආවත් සුද්ධ ලාභයක් වෙන්න පුළුවන්. මේ සමයටම මෙහෙම වෙනවා කියපු නිසා අසත්‍යයි. 3. කාලච්ඡේදයේ අවසානයේ පවතින අමුද්‍රව්‍යත්වයේ පිරිවැය හෝ ශුද්ධ ප්‍රලබ්ධයේ දෙකෙන් අවමගට ගණනය කිරීම අවශ්‍ය නොවේ. අමුද්‍රව්‍යත්වයේ පිරිවැය හෝ ශුද්ධ ප්‍රලබ්ධයේ දෙකෙන් අවමගට ගැනීම අත්‍යවශ්‍ය නැහැලු. අමුද්‍රව්‍යද නොනිමිද නිමිද ඔය වර්ග තුනෙන් කවර හෝ තොගයක් පිරිවැයට වඩා ශුද්ධ ප්‍රලබ්ධයේ අඩු නම් අනිවාර්යෙන් අවමගට ගත යුතුයි. විචක්ෂණ සංකල්පය අනුව අවශ්‍ය නොවේ කියව නිසා අසත්‍යයි. 4. කම්මල් යන්ත්‍රශය නිෂ්පාදන කිරීමට හර කිරීම තුළින් උපචිත සංකල්පය ආරක්ෂා වේ. වැරදි නේද? උපචිත සංකල්පය නෙමෙයි ආරක්ෂා වෙන්නේ. මොකද මම ඊට මොහොතකට කලින් කිව්වා මොකද්ද? ගැළපුම් සංකල්පය. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. ප්‍රශ්නාංක 42 බලන්න. පහත සඳහන් ද ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන් ලියන්න. සංලක්ෂය අවශ්‍ය නැහැ. මේ දේවල් හරබර කරන සටහන අහන්නේ. අවසාන අමුද්‍රව්‍ය තොගේ පිරිවැය දිසටහන කියන්නේ අමුද්‍රව්‍ය තොග ගිණුම හර නිෂ්පාදන ගිණුම බැර. නිෂ්පාදන ගිණුම බැර කරන ප්‍රමාණය තමයි අපි පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය සෙවීමේදී අඩු කරන්නේ නේද? එතකොට අමුද්‍රව්‍ය තොග ගිණුම නැත්තම් අවසාන අමුද්‍රව්‍ය කිව්වොත් කමකුත් නැහැ. තොග ගිණුම හර නිෂ්පාදන ගිණුම බැර. ඊළඟට නිෂ්පාදන පිරිවැය වෙළඳ කිරීමට මාරු කරනවා. දැන් අපි නිෂ්පාදන කිරීමෙන් නිෂ්පාදන පිරිවැය හොයාගත්තාන් පස්සේ ඒක වෙළඳ කිරීමට මාරු කරන්නේ කොහොමද? වෙළඳ කිරීම හර නිෂ්පාදන කිරීම බැර. උත්තරේ වෙළඳ කිරීම හර නිෂ්පාදන කිරීම බැර. අපේ ප්‍රකාශනයක් ස්වරූපයෙන් හදනකොට හර බැර වෙන්නේ නැහැ. තින්දිම ගලප ගන්නවා නේද?
තුන සුද්ධ අලාභයේ හිමිකම් ගිණුමට මාරු කිරීම. සුද්ධ අලාභයක් આવත් ලාභයක් આવත් දෙකම හිමිකම් ගිණුම ප්‍රාර්ථනා ගිණුමට මාරු කළ යුතුයි. ලාභයක් ආව නම් ආදාන ප්‍රකාශනයේ හර නැත්නම් ලාභාලාභ ගිණුම හර ප්‍රාර්ථනා ගිණුම බැර. අලාභයක් ආව නම් ප්‍රාර්ථනා ගිණුම හර ආදාන ප්‍රකාශනයේ නැත්නම් ලාභාලාභ ගිණුම බැර නේද? දැන් ඕනේ ප්‍රාර්ථනා ගිණුම හර වෙනවා. හර වෙනකොට අඩු කරනවා අපිනේ. ආදායම් ප්‍රකාශනය නැත්නම් ලාභාලාභ ගිණුමනේ බැර. ඔය විදිහට තමයි ඔකේ පිළිතුර සම්පූර්ණ වෙන්නට ඕනේ. ප්‍රශ්න 43 බලන්න. ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයක පහත් සඳහන් කුමන පිරිවැය අයිතම ප්‍රාථමික පිරිවැය උපාංග ලෙස වර්ග කළ හැකිද? මේ තියෙන පිරිවැය අයිතමයන්ගෙන් ප්‍රාථමික පිරිවැයට ගන්න පුළුවන් අයිතමයන් අහනවා ලීබඩු කම්හලක. වඩු කාර්මික වේතන ප්‍රාථමික පිරිවැයක රුජි ද්‍රව්‍ය රුජි ශ්‍රමයේ රුජි වෙනත් වේදන්නේ. වඩු කාර්මික වේතන මොකද්ද? ඔව්ද නැතිද අහන්නේ? ඔව් නේ ප්‍රාථමික පිරිවැයනේ. රුජු ශ්‍රමය නේද? කර්මාන්තශාලාවේ විදුලිය නෑ ඒක නිෂ්පාදන පොදු කාර්ය විදමක් නේ ප්‍රාථමික පිරිවැය නෙමෙයි නැත. භාවිත කරන ලීවල පිරිවැය රුජි ද්‍රව්‍යනේ. ඔව් ප්‍රාථමික පිරිවැයට තමයි. යන්ත්‍රවල ෂය නැත ඒක නිෂ්පාදන පොදු කාර්යනේ. දෙකක් ප්‍රාථමික පිරිවැය දෙකක් ප්‍රාථමික පිරිවැය නෙවෙයි. ඊළඟ ප්‍රශ්නයක බලන්න 44 උදාහරණ ගන්න. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම අනුගමනය කළ යුතු වත් ඇතැම් විට මෙමගින් පෙන්වා දෙන මඟ පෙන්වීම එකිනෙකට ගැටෙන අවස්ථා ඇත. එවැනි අවස්ථා දෙකක් දක්වන්න කියලා කියන්නේ. එවැනි අවස්ථා දෙකක් නේද? අපි මේක කලිනුත් දැන් මේ පහුගිය ප්‍රශ්න කිහිපය තුලින් අපි කතා කළා. ඒ කියන්නේ ගිණුම් කරන පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම හැවත් ගිණුම් කරන සංකල්ප තුලින් සංකල්ප ගැටෙන අවස්ථා තියෙනවා. එක සංකල්පයකින් කියන දේ තව සංකල්පයකින් වෙනස් දෙයක් කියනවා. එහෙම තේනවා. එහෙම අවස්ථා දෙකක් අහන්නේ. අපි මීට මොහොතකට කලින් කතා කරපු ප්‍රශ්නේ මොකද්ද? ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පයේ විචක්ෂණ සංකල්පය ගැටෙනවනේ. ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් පෙන්වා දෙන්නේ වත්කමක හැමවිටම ඓතිහාසික පිරිවැය පෙන්වන්නේ. මූල ප්‍රකාශන තුල. විචක්ෂණ සංකල්පයෙන් කියනවා තෝගේ ඓතිහාසික පිරිවැය නෙමෙයි සුද්ධ ප්‍රද්දග ඊට වඩා අඩනම් සුද්ධ ප්‍රද්දග පෙන්වන්නේ. කපහැලින් වාර්තා කරන්න. අවමගිය ලියන්න. එතන ගැටෙනව නේද? ඒ වගේම තව දැන් අපිට තව අවස්ථාවක් ගන්න පුළුවන් ඓතිහාසික පිරිවැය සංකල්පයයි අනාවරණ සංකල්පයයි. ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් අපිට කියනවා වත්කම්වල පිරිවැය දක්වන්න. අනාවරණ සංකල්පයෙන් කියනවා ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ පරිශීලන කරන අයගේ තීරණ ගන්න අදාළ වන වැදගත් තොරතුරු සියලු තොරතුරු නිසියාකාරයෙන් අනාවරණය කරන්න. ඒතර වත්කමක ඓතිහාසික පිරිවැය පෙන්වීම තුළ වත්කමේ වර්තමාන අගය පෙන්වෙන්නේ නැහැ. ඒ නිසා වත්කම් ප්‍රත්‍යාගණය කරලා පෙන්වන්නේ තුන හැබෑ තොරතුරු සත්‍ය තොරතුරු සාධාරණ තොරතුරු අනාවරණයක් වෙන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පයටම දිගටම ගියොත්. වෙළඳපොළ මිල ඉහළට ගොස් ඇති අවස්ථාවක වර්තමාන අගය වත්කම් වල වෙළඳපොළ අගය ගොඩාක් ඉහළ ගිහලා තියෙන පුළුවන්. ඒ තත්ත්වයේ අනාවරණය වීමක් වෙන්නේ නැහැ ඓතිහාසික පිරිවැය සංකල්පයටම ගියොත්. එතනත් ඒ සංකල්ප දෙකත් කැරෙනවා නේද? අපි ලියමු එක ඓතිහාසික පිරිවැය සංකල්පය හා විචක්ෂණ සංකල්පය. අපි නිදසුනක් දක්වමු. නිදසුන් මොකක්ද දක්වන්න පුළුවන්? තොගය පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධ අගය අඩුවන විට සුද්ධ උපලබ්ධ අගය පෙන්වීම. තොර සුද්ධ උපලබ්ධ අගය පෙන්වීම විචක්ෂණ සංකල්පයට අනුකූලයි. තොර ඓතිහාසික පිරිවැය සංකල්පයට පටහැනි. ඒක අවස්ථාව. තව අවස්ථාවක් ගන්න. අවස්ථා දෙකක් අහනවනේ. ඓතිහාසික පිරිවැය සංකල්පය හා
අනාවරණ සංකල්පය. එකත් නිදසුනක් දාන්න. නිදසුන් වත්කම් වර්තමාන අගයට පෙන්වීම සඳහා ප්‍රත්‍යාගරණය කිරීම. ප්‍රත්‍යාකරණය කිරීම කළාම අනාවරණය වෙනවා. වර්තමාන අගය අනාවරණය වෙනවා. හැබැයි උතර ඓතිහාසික පිරිවෙන් සංකල්පයට පටහැනි වෙනවා නේද? හොඳයි. ඔය විදිහට අපිට පිළිතුරක් දෙන්නට පුළුවන් මේ ප්‍රශ්න අංක 44ට. 45 බලන්න. සමාගමක් හා බැඳි පහ සඳහන් එක් එක් අවස්ථාවට වඩාත් හොඳින් විස්තර කරනුයේ කුමන ගිණුම් කරන සංකල්පයේද යන්න දක්වන්න. මේ එක් එක් අවස්ථාව වඩා හොඳින් විස්තර කරන්නේ කවර සංකල්පෙන්ද කියලා අහනවා. ඉඩමක සාධාරණාගය වැඩි වුවද එය අත්පත් කරගත් මිලටම වාර්තා කිරීම. අපි මේ මොහොතර කලින් කතා කරන්නේ මොකක් සංකල්පය? ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැයනේ සංකල්පය. B යන්ත්‍ර භාවිතා කිරීමට අපේක්ෂිත කාල සීමාව තුළදී ඒවායේ ෂය හඳුනා ගැනීම. වත්කමේ ආයු කාලය තුළ ෂය කපහැරීම. මොකද්ද? ගැලපුම් සංකල්පය නේද? කාලච්ඡේදයේ ආදායම ඉපීමට ගිය වියදම නිවැරදිව උතර අනාවරණ වියදම නිවැරදිව ගැලපෙනවා නේද? තුන ගැනුම් මිල 5000ට අඩු සියලු වත්කම් වියදම්සේ සලකනවා. මොකද්ද? දැන් කුඩා අගයන්ගෙන් වියදම් කුඩා අගයන්ගෙන් ගත් වත්කම් උනත් අපි සලකන වියදම් වශයෙන් මොකද්ද? ප්‍රමාණාත්මක බව. ඒ කුඩා අගයන් වෙනම දැක්වීම ප්‍රමාණාත්මක නේ. ප්‍රමාණාත්මක සංකල්පයන් අපි එහෙම කරන්නේ නැහැ. ඒතු වටිනාකම් කුඩායි ඒවා මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන අයගේ ආර්ථික තීරණ වලට තරම් බලපෑමක් නැහැ. ඒතර ප්‍රමාණාත්මක බව අනුව අපි කෙලිම පළමු වර්ෂයෙන් වියදමක් වශයෙන් කපහරිනවා. ප්‍රමාණාත්මක බව. තොග තක්සේරු කිරීම සඳහා පෙරපිවිසි පෙරපිට ක්‍රමය අඛණ්ඩව භාවිතා කිරීම. යමක් අගය කිරීම සඳහා අනුගමනය කර පදනම දිගින් දිගටම භාවිතා කරන්න කියලා කියන්නේ. අනුගමනය කර ප්‍රතිපත්ති දිගින් දිගටම වෙනස් නොකර භාවිතා කරන්න කියන්නේ මොකක්ද සංකල්පය? සංගතතා. සංගතතා සංකල්පය නේද? හොඳයි. ප්‍රශ්න අංක 46 පහත එක් එක් අයිතමේ හඳුනා ගන්නු ලබන්නේ කුමන මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයේද යයි සඳහන් කරන්න. ප්‍රශ්න හතර තේරුම් ගන්න. පහත එක් එක් අයිතමේ හඳුනා ගන්නු ලබන්නේ කුමන මූල්‍ය ප්‍රකාශන මූලිකාංග. මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියන්නේ ගිණුම් කරන මූලිකාංග. නේ වත්කම්ද වගකීම්ද හිමිකම්ද ආදායම්ද වියදම්ද කියන්නේ. දැන් සඳහන් කරන්න. මෙන්න මේ දේවල් අහන්නේ කවර මූල්‍ය ප්‍රකාශන මූලිකාංගද? කියන්නේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්ද කියන එක. රඳවාගත් ඉපයුම්. මොකද්ද? හිමිකම්. ලැබිය යුතු පොලි වත්කමක් නේ. කාර්යාල උපකරණ විකුණුම් මත අලාභය. කාර්යාල උපකරණ විකුණුම් මත අලාභයක් තියෙනවා. මොකක්ද දෙන්නේ? අලාභය නම් වියදමක්. වගකීම් සහතික සඳහා වන ප්‍රතිපාදන. අපි නිකුත් කර විකුණු භාණ්ඩ සම්බන්ධයෙන් අනාගතයේ ඇතිවෙයි අලුත් වැඩියම වගේ දේවල් සඳහා අපි ලාභයෙන් යමක් වෙන් කරොත් ඒක මොකද්ද? වගකීමක් නේ. ඒකෙදි මොකද්ද? වගකීම. ඊට ප්‍රශ්න අංක 47 හා 48 කියන ප්‍රශ්න දෙකට පිළිතුරු සපයනකොට මෙන්න මේ තොරතුරු භාවිතා කරන්නලු. පහසදාන තොරතුරු සීමිත අමල් පොදු සමාගමේ 2017 4 දිනට අදාළ වේ. විලඳ ලැබිය යුතු දෑ දහස් වලින් දින 900යි. අඩමාන ඉඩහැරීම දහස් වලින් දින 90ක්. 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුල මෙන්න මේ ගණතුන සිදු වෙලා තියෙනවා. ණයට විකුණුම් 3600යි, ආපසු එවුම් 400යි, වෙළඳ ලැබිය විද්‍යාව සඳහා මුදල් ලැබීම් 2800යි, කපාරලද බොල් ණය 200යි. වසර අග ණයගැතියන් සඳහා වෙළඳ ලැබිය විද්‍යාව කියන ණයගැතියුනේ 10%ක අඩමාන ණය වෙන් කිරීමක් සඳහා ඉඩහැරීමක් කරනවලු. 48 ප්‍රශ්නේ අහනවා 2018 මාර්තු 31 දිනට පහත සඳහන් දෑ ගණනය කරන්න. වෙළඳ ලැබිය යුතු දෑ පාලන කිරීමේ ශේෂය, ඒ කියන්නේ ණයගැති පාලන කිරීමේ ශේෂය. දෙක වාර්තා කරන ලද ලැබිය යුතු දෑවල ධාරණ වටිනාකම. ඒ කියන්නේ ණයගැතියන්ගේ ධාරණාගය කියන්නේ මොකද්ද?
ණයගැති ශේෂයෙන් අඩමාන ණය වෙන් කිරීම අඩු කළ පසු වගේ. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා අපිට සිදු වෙන පැත්තකින් හදාගන්න ණයගැති පාලන ගිණුමයි අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමයි. ණයගැති පාලන ගිණුමත් හදාගන්න වෙනවා. ඒ වගේම අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමත් හදාගන්න වෙනවා පැත්තකින් මේකට පිළිතුරු සපයන්න. පොඩිට අපි හදාගමු. ණයගැති පාලන ගිණුම අනික අඩමාන ණය වෙන් කිරීම. අපි ගත්තොත් ඉස්සරහම පවතින ශේෂයන් දැම්මොත් එහෙම 2004 කියන්නේ ආරම්භක ශේෂය. ආරම්භක ශේෂයන් තියෙනවා වෙනද ලැබිය යුතු 900යි අඩමාන ණය වෙන් කිරීම 90යි නේද? හදාගන්න ණයගැතියන් හදාගන්න ශේෂය 900ක් අඩමාන ණය වෙන් කිරීම හදාගන්න බරපතල ශේෂය 90ක් තියෙනවා නේද? හරි. එතකොට මොනවද වෙලා තියෙන ගනුදෙනු? ණයට විකුණුම් 3600යි. දිසටහන කියන්නේ ණයගැති හර විකුණුම් බැර. ණයගැති හර 3600ක් විකුණුම් කියලා විකුණුම් බැර වෙනවා. විකුණුම් කිරීම අපෙන් අහලා නැහැ. අපිට අවශ්‍ය නැහැ නේද? විකුණුම් බැර කියලා හිතා ගන්න. ඊට පස්සේ ආපෝසෙවුම් තියෙන 400ක්. ආපෝසෙවුම් කිරීම හර ණයගැති බැර. ආපෝසෙවුම් 400 ආපෝසෙවුම් හර ණයගැති බැර 400. ණයගැති බැර හිතා ගන්න. ඊළඟට වෙළඳ ණයගැතියන්ගේ ලැබී විද්‍යාව සඳහා මුදල් ලැබීම. මුදල් ලැබීම 2800යි. මුදල් කිරීම හර ණයගැති බැර. මුදල් කිරීම හර 2800ක් ණයගැති බැර. 2800 නේද? ඊළඟට කපාරලද බොල් ණය 200යි. බොල් ණය කිරීම හර ණයගැති බැරනේ. බොල් ණය කිරීම හර ණයගැති බැර 200ක්. ඊළඟට කියනවා අග ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීම 10ක්. එහෙනම් උච්චරයි ණයගැති පාලන කිරීමට හර බැල වෙච්ච ගනුදෙනු. දැන් බලන්න එන අවසාන ණයගැති ශේෂ්ඨය කීයද දෙන්නේ කියලා. හර පැත්ත එකතුව තියෙනවා 0.0.9යි 15යි 4500ක්. 4500 බැල කළාම 15ට ගෙන ශේෂ්ඨය කීයද? 3000 8 4 12 14 15 එකක් ඉතුරුයි 3 1යි 1100 නේ 10 වලින් 1100ක් වුණා අවසන් ණයගැතියෝ. දැන් අවසන් ණයගැතියන්ට අඩමාන ණය වෙන් කිරීම ගන්න කියනවා 10%ක්. එහෙනම් අපි ගමු වර්ෂයේ අග අඩමාන ණය වෙන් කිරීම කොච්චරද? වර්ෂයේ අග අඩමාන ණය මේ 1100ට 10ක්. 1100ට 10ක් කියන්නේ කීයද? 110යි. අවුරුද්දක ණයගැතියන් සඳහා තිබිය යුතු අඩමාන ණය වෙන් කිරීම වෙනවා 1100ට 10ක්. ඒ කියන්නේ 110ක්. එහෙනම් අපි අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ අවසාන ශේෂය වෙන්න ඕනේ 110යි. ඊළඟ ගණන් ශේෂය 110යි. මේ පැත්තෙන් 15ට ගෙනෙන ශේෂය 110යි. එවිට දැන් අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ වෙනස කීයද? ඒක තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු ගණන. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමෙන් ආදායම් ප්‍රකාශනට යන රුපියල් කීයද? 9.11යි. 30ක් 10 වලින්නේ ආදායම් ප්‍රකාශනයට. හරි. දැන් අපිට පුළුවන් අහලා තියෙන ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ පාලන කිරීම විශේෂය. ඒ කියන්නේ ණයගැති පාලන කිරීම විශේෂය කිරිමි තියෙන 1100යි. උත්තරේ 10 වලින් අහන්නේ 1100යි. දෙක වාර්තා කළ වෙළඳ ලැබිය යුතු දෑවල ධාරණගය. ඒ කියන්නේ ණයගැතියන්ගේ ධාරණගය. ධාරණගය ගන්නේ ණයගැති ශේෂයෙන් අඩු වෙන්න ඕනි අඩමාන ණය වෙන් කිරීමේ කිරීම ශේෂය. ඒ කියන්නේ 1100 110 අඩු කරන්න. ඒතර ණයගැතියන්ගේ ධාරණගය අපි එකතු ලියුවොත් පහලින් ඔබ දැනගන්න. ලියපන්න ණයගැති ධාරණගය. ඒක ගන්න මෙහෙමයි. ණයගැති ශේෂය 1100න් අඩු කරන්න අඩමාන ණය වෙන් කිරීමේ කිරීම ශේෂය 110යි. 1100න් 110ක් ගියම කීයද? උත්තරේ රුපියල් 990යි. ණයගැති ශේෂය සුද්ධ ණයගැති වහන්නේ. ණයගැති ශේෂයෙන් අඩමාන ණය වෙන් කිරීමේ කිරීම ශේෂය අඩු කරනවා. 110ක් 1100 110 කියන 990. ඒතර මෙතන උත්තරේ එන්නට ඕනි. උත්තරේ එන්නට ඕනි 990ක්. ඔක තමයි ඔය ප්‍රශ්නේ සඳහා
පිළිතුර. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට. ප්‍රශ්න අංක 48 මෙහෙම අහනවා. දේපල පිරියත හා උපකරණ වලට අදාළව ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනු හෝ සිද්ධීන් වර්ග 4ක් කියන්න. දේපල පිරියත වලට අදාළව පොඩකින් 48 මෙතන තියෙනවා. අපි ඉස්සරහම කරමු 49 ගියේ 48 මෙතන අපිට තියෙනවා කරන්න පුළුවන්. 48 මෙහෙමයි. අර ප්‍රශ්න මිතුරු කොටසනේ. අර ප්‍රශ්නේ කොටස් දෙකක් තිබ්බනේ 47යි 48යි. 48 තමයි 2018 මාර්තු 31 දින අවසාන වසර සඳහා බොල්නාය සහ අඩමාන ණය වාර්තා කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්. බොල්නාය වාර්තා කරමු. බොල්නාය කීතුනේ මෙතින්? බොල්නාය 200 සටහන. බොල්නාය කිරීම හර ණයගැති පාලන කිරීම බැර. අපි ලියමු මෙහෙම. බොල්නාය කිරීම හර 200යි. ඉස්සලා කිරීම තව කොටසක් තිබුණානේ. බොල්නාය කිරීම හර වෙනවා 200ක්. ණයගැති පාලන කිරීම බැර. ණයගැති පාලන කිරීම බැර 200යි. සල්ලක්ෂය අපිට දීලා තිබුණේ බොල්නාය වාර්තා කිරීම කියලා. ඊට පස්සේ අඩමාන ණය වාර්තා කිරීමේ ජර්නල් සටහන. අඩමාන ණය කීයද මෙතින් 20යි නේද? අඩමාන ණය 20 සටහන මොකද්ද? අඩමාන ණය කිරීම හර නැත්නම් ආදායම් ප්‍රකාශනය හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර. අඩමාන ණය ගිණුම නැත්නම් ආදායම් ප්‍රකාශනය කිව්වත් කමක් නැහැ 20යි. අඩමාන ණය වෙන් කිරීම ගිණුම බැර 20යි. අඩමාන ණය ගිණුම හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර. නැත්නම් ආදායම් ප්‍රකාශනය හර අඩමාන ණය වෙන් කිරීම බැර. ඔය තමයි ප්‍රශ්න අංක 48. ඔය තොරතුරු තිබුණානේ ප්‍රශ්න අංක 47 8 දෙකටම නේද? දැන් අපි යමු ප්‍රශ්න අංක 49. දේපල පිරියත හා උපකරණ වලට අදාළව ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනු සිද්ධීන් 4ක් ලියන්න. තමයි දේපල පිරියත උපකරණ සම්බන්ධ බොහෝ සටහන් වාර්තා වෙන්නේ පොදු ජර්නලයේ. පොදු ජර්නලයේ වාර්තා කරන සටහන් වර්ග 4ක් අහන්නේ. එකක් තමයි දේපල පිරියත උපකරණ ණයට ගැනීම. දේපල පිරියත උපකරණ ණයට විකිණීම. දේපල පිරියත උපකරණ හුවමාරු කිරීම. දේපල පිරියත උපකරණ ප්‍රත්‍යාකරණය කිරීම. ඊළඟට දේපල පිරියත උපකරණ ෂය වීම. නේද? 4ක් අහන්නේ නේද? ලියමු. 1 දේපල වන් කිරීම දාලා ණයට ගැනීම. 2 දේපල ණයට විකුණුම. 3 දේපල පිරියත උපකරණ ෂය වීම. අපි කෙටියෙන් දාගන්නේ 4 දේපල පිරියත උපකරණ මොකද්ද? ප්‍රත්‍යාකරණය කිරීම. ප්‍රත්‍යාකරණය. ඔය පොදු ජර්නල් එක වාර්තා කරන දේවල් දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන්. ප්‍රශ්න අංක 50 ගන්න අන්තිම ප්‍රශ්නේ හොදලා ගන්න. 2003-4 එක දින සුමුදු වෙළෙන්දෝ මෙහෙයුම් කටයුතු ආරම්භ කළා. මේ කියන්නේ මේ වසර ආරම්භයේ තමයි ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. පිරිවැය මත 20ක ලාභාන්තික පවත්වා ගැනීම භාණ්ඩ විකුණලා තියෙනවා. 2014 මාර්තු 31 දිනයේ අවසාන වසර සඳහා විකුණුම් 6,25,000යි. එදාට අවසන් තෝගේ වටිනාකම 20000යි ආපසු 25,000යි. අපෙන් අහන වර්ෂයේ දල ලාභය සහ වර්ෂයේ ගැනුම. දල ලාභය දැන් දල ලාභ අනුපාතය දෙනවා පිරිවැයට 20යි කියලා. එහෙනම් විකුණුම් තියලා තියෙනවා ආපසු විමුක් තියෙනවා විකුණුම් ආදායමක් තියෙනවානේ. දැන් දල ලාභය ගන්න පුළුවන්. මම ලියන්න පහලින් මෙහෙම වැඩ එක එහෙම ගමු අපි විකුණුම් ආදායම කීයද? 6,25,000 ඍණ 25,000 මොකද 25,000 මේ ආපසු යොමුනේ 6,25,000 විකුණුම් ආපසු 25,000 අඩු කළාම විකුණුම් ආදායම කීයද? රුපියල් 6,00,000යි. එම නිසා දල ලාභය 6,00,000 පදනම් කරන් හොයමු. 6,00,000 කියන්නේ විකුණුම්නේ. මේගොල්ලෝ භාණ්ඩ විකුණන්නේ කොහමද? පිරිවැයට 20ක ලාභ තියාගෙන. පිරිවැයට 20ක ලාභ තියෙන. ඒ කියන්නේ පිරිවැය 100 නම් 20ක් ලාභ තියාගත්තාම විකුණන 100 කීයද? 20ට. එහෙනම් මේ 6,00,000 කියන්නේ 120. නම් ලාභය කියන්නේ 20. පිරිවැයට 20ක ලාභ තියාගෙන බඩු වික්කනම් විකුණුම් මිල 120යි. તો 6,00,000 සමාන 120 නම් ලාභය කියන්නේ 20. ඒතර 20 වරක් 1යි 20 වරක් 6නේ. 6,00,000 බෙදීම 6 උත්තරේ රුපියල් කීයද? ලක්ෂයයි.
ධනලාභය රුපියල් ලක්ෂයයි. ධනලාභිකෙන් දැන් උත්තරේ රුපියල් ලක්ෂයයි. දෙවෙනි කොටස යනවා වර්ෂයේ ගැනුම්. ගැනුම් හොයාගන්න වෙන්නේ මෙතන අපිට ආදායම් ප්‍රකාශන තුල. මොකද ආරම්භකතක දීලා නැහැ, ආරම්භකතක ඇත්තෙත් නැහැ. ගැනුම් දීලත් නැහැ, අවසන්තක දෙනවා. දැන් අපි ළඟ අවසන්තකයේ තියෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා, විකුණුම් තියෙනවා. දැන් අපිට ආදායම් ප්‍රකාශන පොඩින් කටුවට හදාගත්තොත් ගැනුම් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. මම පෙන්නන්නම්. අපි හදමු මෙහෙම පොඩි පරිවර්තන වල එහෙම ආදායම් ප්‍රකාශනයක් රණක දෙක ආරම්භකතක නැහැ, උඩින් එන්නේ ගැනුම් නේ. ආරම්භකතක නැත්තම් ගැනුම් තමයි මේක දැන් හොයාගන්න යන්නේ අපි. ඒක දන්නේ නැහැ, හොයාගන්න ඕනි. අඩු කළා අගතොගය. අගතොගය අපි දැන් දන්නවා කීයද? ගන්න දෙනවනේ. එතන අගතොගය 20000යි. අගතොගය එන 20000යි. ඒක අඩු කරනවා. හිතගන්න. අඩු කළාම එන්නේ මොකද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අපි දැන් දන්නවද නැද්ද? දන්නවනේ. කොහමද? විකුණුම් ආදායම ලක්ෂ 6යි. ධනලාභය ලක්ෂයයි. එහෙනම් විකුණුම් පිරිවැය කීයද? ලක්ෂ 6න් ලක්ෂය ගියම කීයද? ලක්ෂ 5යි. විකුණුම් පිරිවැය අපි දැන් දන්නවා. මේ වනට දන්නවා ලක්ෂ 5යි. හරිනේ? එහෙනම් මේ ආයි ඉතිරින් පළට යන්න ඕනෙත් නැහැ. විකුණුම් පිරිවැය දැන් දන්නවනේ. විකුණුම් ආදායම ලක්ෂ 6යි, ධනලාභය ලක්ෂ 9, විකුණුම් පිරිවැය ලක්ෂ 5නේ. ලක්ෂ 5යි විකුණුම් පිරිවැය ආරම්භකතක නැහැනේ. ගැනුම් වලින් අවසන්තකේ අඩු කළාම තමයි විකුණුම් පිරිවැය එන්නේ. ගැනුම් ඉලක්කමක් තියෙනවා. එකෙන් 20000ක් අඩු කළාම උත්තර ලක්ෂ 5 නම් එහෙනම් ගැනුම් කීයද? 5,20,000යි. 5,20,000ක් ගැනුම් තිබිලා තියෙනවා. 20,000ක් ඉතිරි නම් විකුණු තොගේ පිරිවැය කීයද? ලක්ෂ 5 හරිනේ තොර. අපි අහලා තියෙන්නේ මොකද්ද? වර්ෂයේ ගැනුම්. උත්තරේ කීයද? ලක්ෂ 5,20,000යි නේ. ඔය ප්‍රශ්නයත් එක්ක අපි ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ටම පිළිතුරු සැපයීම කළා. අපි ඊළඟ පාඩම් ඒකකයේ තුලින් තවත් වැදගත් පරිච්ඡේදයක් කතා කරනවා. පාඩම් ඒකකයක් 8 වෙනි පාඩම් ඒකකය. ඒ තමයි ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම. ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම අපි 8 වෙනි ඒකකයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.